බැටරි වටන් ගමු. පොඩි බ්‍රේක් එකක් අරගෙන ඊට පස්සේ දැන් පොඩක් රිෆ්‍රෙෂ් වෙලා ඉන්නේ. එනිසා අපිට දැන් එක දිගට බැටරි එක පොඩක් කරගෙන යන්න පුළුවන්. ඇත්තටම මේ පැය 4ක කාල සීමාව මේ වැඩේට මදි. හේතුව ඔබ දන්නවා මේ ඔබේ ප්‍රශ්න පත්‍රය ලියන්නම ඔබට හම්බ වෙන කාලය පැය 4යි. ඒක ලියන්න ගත වෙන කාලයට සාපේක්ෂව අඩුම තරමේ දෙගුණයක්වත් කාලය වුණේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. ඒ නිසා මේ තියෙන කාලෙන් අපි උපරිම ප්‍රමාණයක් අද දවස් තුල ආවරණය කරමු. ඒ ආවරණය කරගන්න බැරි වෙන කොටස් වලට පිළිතුරු අපි ඔබට ලැබෙන්න සලස්වන්න පිළිතුරු පත්‍රයක් විදියට. හරි එමනම් අපි එනවා දෙවෙනි පත්‍රය ඒ කොටස නැත්නම් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය. මේක ටිකක් තීරණාත්මක ප්‍රශ්න පත්‍රයක් හේතුව ව්‍යුහගත රචනා කොටසට ඔබට හිමි වෙනවා මුල් ලකුණු සංඛ්‍යාව 60ක්. ඒ කියන්නේ සමස්ත පේපර් එකේ ඔබ අවසානයේ 100න් බැලුවොත් ඔබට 100න් 30ක ලකුණු ප්‍රමාණයක් තමයි ඔකෙන් හම්බ වෙන්නේ. හරි 130ක ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න 4කින් සමන්විත වන කොටසක් ප්‍රශ්න 4ක්. ඔය ප්‍රශ්න 4ෙන් පළමු ප්‍රශ්නය ටිකක් මිශ්‍ර වෙච්ච ප්‍රශ්නයක්. එකත් එක දෙවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් ඔබට මුණ ගැහෙන්නේ ජීව විද්‍යා ප්‍රශ්නයක්. තුන්වෙනි ප්‍රශ්නය රසායන විද්‍යාව සහ හතරවෙනි ප්‍රශ්නේ භෞතික විද්‍යා ප්‍රශ්නයක් ලෙස තමයි මුණ ගැහෙන්නේ. එක ප්‍රශ්නයකට ලකුණු 15 ගන්න. ලකුණු 60ක් ඔයාලට හම්බ වෙනවා. හරි. ප්‍රශ්නෙට 15 ගන්න. හොඳයි. අපි එහෙනම් බලමු ඒ කොටස. දැන් මේක ටිකක් සරලයි. මේක සරලව කරගන්න පුළුවන්. පුංචි ප්‍රස්තාරයක් තියෙනවා. ප්‍රස්තාරයක තොරතුරු කියව ගන්න පුළුවන්. අපි පොඩි පන්තිලේ ඉඳන් ගණන් ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා අපිට සරලව මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරයක් සපයන්න පුළුවන්. බලන්න මේ තියෙන්නේ එක්තරා සංවර්ධිත රටක. කොයිද කියලා අපිට කියලා නෑ ලංකාව නම් නෙමෙයි. එක්තරා සංවර්ධිත රටක කාලයත් සමග ශක්තිය පරිභෝජනය වී ඇති ප්‍රමාණ සහ අනාගතයේදී පරිභෝජනය වෙතයි සලකන ප්‍රමාණයන් තමයි මේ දීලා තියෙන්නේ. ඒකට පේනවා මේ ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් එයාලා යොදවන්නේ පෙට්‍රල් සහ khනිජ තෙල් භාවිතා කරලා සයිගාවට ගල් අඟුරු ස්වභාවික වායු න්‍යෂ්ටික බලය සුළං සහ සූර්ය ශක්තිය ජල විදුලිය මේ කියන ශක්තියින්ගේ භාවිතය ගැන තමයි කියලා තියෙන්නේ. රයිට්. ඔබෙන් අහනවා ඉහත ප්‍රස්තාරයට අනුව මෙම සංවර්ධිත රට ශක්තිය නිපදවා ගැනීම සඳහා වැඩිපුර පරිභෝජනය කරන්නේ පුනර්ජනනීයවද පුනර්ජනනීය නොවනේවද කියලා. දැන් ඔබට පේනවා මේ වැඩිපුර පරිභෝජනය කරන ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ කවුද? උඩින්ම ඉන්නේ පෙට්‍රල් ඇතුළු khනිජ තෙල්. ඊගාවට අපි දකිනවා ගල් අඟුරු. ඊගාවට දකිනවා ස්වභාවික වායු. මේ කියන සියල්ලම කාලයත් සමග ඡය වෙන නැත්නම් ඉවර වෙන ශක්ති ප්‍රභව. ඒ නිසා අපි කියනවා මේවා පුනර්ජනනීය නොවන නැවත නැවත ජනනය නොවන අය. ඒ නිසා පුතා මේ රට මොකක් හරි සංවර්ධිත රට තමන්ගේ ශක්තිය අවශ්‍යතාවය සඳහා වැඩිපුර භාවිතා කරන්නේ පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභව. ඊගාරිනවා ඉහත එකෙහි සඳහන් ආකාර ශක්ති පරිභෝජනයක් නිසා උද්ගත වන එක් පාරිසරික ගැටලුවක් සඳහන් කරන්න. ඒ කියන්නේ දැන් ඔය කියන විදිහට බොර තෙල් පාවිච්චි කරනවා නම්, khනිජ තෙල් පාවිච්චි කරනවා නම්, ගල් අඟුරු පාවිච්චි කරනවා නම්, ස්වභාවික වායු පරිහරණයට ගන්නවා නම් අනිවාර්යෙන් වායු ගොඩ නිදහස් වෙනවා කාබන් ඩයොක්සයිඩ් වගේ වායු. ඒතර කාබන් ඩයොක්සයිඩ් වායුව අධික ලෙස නිදහස් වීම නිසා ඔන්න එන්න පුළුවන් හරිතාගාර ආචරණය නැත්නම් ගෝලීය උණුසුම ඉහළ යාම. හරි ගෝලීය උණුසුම ඉහළ යාම නැත්නම් හරිතාගාර ආචරණය කියන පාරිසරික අර්බුදය. right. තුන්වෙනි ප්‍රශ්නය ප්‍රස්තාරයට අනුව රටෙහි අනාගතයේදී පරිභෝජනය ශීඝ්‍රව වැඩි විය හැකි ශක්ති ප්‍රභවයක් නම් කරන්න. right. අනාගතයේ පරිභෝජනය ශීඝ්‍රව වැඩි වෙන්න පුළුවන්. දැන් ලිස්ට් එක බැලුවාම පේනවා. දැන් 2020 අපි ඉන්නවා කියලා හිතන්නකො. 2020 හිටියත් 2025 වෙනකොට බැලුවාම ශීඝ්‍රව ඉහළ යනවා. පෙට්‍රල් ඇතුළු khනිජ තෙල් ඊළඟට ගල් අඟුරු වගේ දේවල් වල භාවිතයේ වැඩිවීමක් ශීඝ්‍ර වැඩිවීමක් දකින්න තියෙනවා. ඉතින් ප්‍රස්තාර දිහා බලාගෙන උත්තර ටික ලියන්න තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ A. ශ්‍රී ලංකාව වැනි රටක අනාගතයේදී වඩාත් පුළුල් ලෙස භාවිතයට ගැනීමට යෝග්‍යයි ඔබ යෝජනා කරන ඉහත ප්‍රස්තාරයේ සඳහන් එක් පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක්. දැන් මේකේ තියෙනවා පුනර්ජනනීය ශක්තිය එකක් සූර්ය සහ සුළං ශක්තිය අනික ජල විදුලිය. ඔච්චරයි පුනර්ජනනීයදී. නැවත ජනනීය වෙන ඒවා තියෙනවා. તો ලංකාව වගේ රටකට ඉතා යෝග්‍යයි සූර්ය ශක්තිය. හේතුව ළමයි අපි ඉන්නේ සමකේ උඩනේ. හරි අපි සමකාසන්න රටක්. සමකාසන්න රටක් නිසා අපිට ඕනි තරම් සූර්යාලෝකය හම්බ වෙනවා. අපිට සූර්යාගේ ශක්තිය පරිභෝජනය කරන එක ඉතා හොඳ විකල්පයක් වෙනවා අනාගතයේ. සයිගාව ලංකාව වටේට හොඳට මුහුද තියෙනවා. මුහුදෙන් හොඳට හුලං එනවා. ඒ නිසා අපිට පුළුවන් සුළං බලාගාර නිර්මාණය කරලා පාවිච්චි කරන්න. ඒ නිසා අනාගතයට යෝග්‍යයි සූර්ය ශක්තිය සහ සුළගේ ශක්තිය. ওই දෙක. එම ප්‍රභවයේ භාවිතා කිරීමේදී ඇතිවිය හැකි ගැටලුවක් සඳහන් කරන්න. right. දැන් මේ සූර්යාගේ ශක්තිය සහ සුළගේ ශක්තිය කියන එක අපි භාවිතා කරනකොට අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ලංකාවට
ප්‍රමාණවත් තරම් එක තාක්ෂණය නැහැ. දෙවෙනි කාරණාව තමයි ලංකාවට මේ සඳහා යොදවන්න ප්‍රමාණවත් තරම් පිරිවැයක් නැහැ. කියන්නේ සරලව ප්‍රාග්ධනය යොදවන්න විදිහක් නැහැ. හරි. හේතුව අපි තාම සංවර්ධනය වෙමින් පවතින හරි කාලයක් තිස්සේ දේශපාලඥයෝ සංවර්ධනය කරපු රටක්. ඒ නිසා අපිට සංවර්ධනය වෙන රට සංවර්ධනය කරන්න මුදල් අපි සතුව දැන් නැහැ. හරි පිරිවැය දරන්න විදිහක් නැහැ. ඒවා තමයි අපිට මතුවෙන්න පුළුවන් ගැටලු. හරි. මොකද මේවට බලාගාර ගොඩනගන්න වෙනවා. ඒ ගොඩනගන්න විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. ඒ වගේ ගැටලු මතුවෙන්න පුළුවන්. right. B වලට එන්න. යම් වර්ෂයකදී ශ්‍රී ලංකාවේ නිවාස හා වාණිජ ක්ෂේත්‍රයේ ඉන්ධන පරිභෝජනය නිසා වායුගෝලයට එකතු වූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පහත වගුවේ දැක්වේ. CO2 ප්‍රමාණයන් දීලා තියෙනවා. දැන් මේවත් හරි ලේසි ළමයි. බලන්න කාබන් ඩයොක්සයිඩ් මුදා හැරීමට වැඩිම දායකත්වයක් දීලා තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් මුදා හරින්න වැඩිම දායකත්වයක් දීලා තියෙන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ බව ඔබට තේරෙනවා. ඒක ගිගාග්‍රෑම් 5058.19ක් කියලා දීලා තියෙනවා. ඊළඟට කියනවා කාබන් පියසටහන සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රයේ දායකත්වය අඩු කර ගැනීමට ක්‍රියාත්මක කළ හැකි ක්‍රමයක් යෝජනා කරන්න. දැන් මොකද්ද මේ කාබන් පියසටහන? කාබන් ෆුට්ප්‍රින්ට් එක. මේ කාබන් පියසටහන කියන එක හඳුන්වා දෙන්නේ ලෝකේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වීම කියන එක අවම කරන්න. කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කරන්න තමයි ඔක හඳුන්වා දෙන්නේ. ඒතර කාබන් පියසටහන කියලා කියන්නේ අපි හැමෝටම තියෙන අපේ කාබන් account එකක්. හරි. දැන් අපේ බැංකු වල accounts තියෙනවානේ. හරි. ඒ වගේ කාබන් account එකකුත් අපිට තියෙනවා. ඒතර බැංක් account එක නම් පිරෙන තරමට හොඳයි. හැබැයි කාබන් account එක පිරෙනවා කියලා කියන්නේ අපි පරිසර දූෂණයට යහමින් උදව් කරනවා කියන එක. හරි. ඒ කියන්නේ ළමයි කාබන් පියසටහනෙන් අදහස් වෙනවා ඔබ විසින් වායුගෝලයට නිදහස් කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ගැන යම් අදහසක්. ඒතර කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර නිදහස් කරනවා කියන්නේ පරිසර දූෂණය සඳහා දායක වෙනවා කියන එක. කාබන් පියසටහන අවම කරන්න පුළුවන් දේවල් අපිට හඳුනා ගන්න පුළුවන් විශේෂයෙන් කතා කරන ප්‍රවාහන ක්ෂේත්‍රය නම් ප්‍රවාහන ක්ෂේත්‍රයේදී කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙන්න බලපාව ප්‍රධාන කාරණාව දැන් මේ ෆොසිල් ඉන්ධන දහනය කිරීමනේ. පෙට්‍රල් ඩීසල් දහනය කිරීම. ඒ නිසා ඔන්න එක ඔප්ෂන් එකක් ආවා කාබන් පියසටහන අඩු කරන්න දෙමුහුම් වාහන. හරි. දෙමුහුම් වාහන භාවිතය. හයිබ්‍රිඩ් කියන concept එකෙන්නේ ඕකත් එක්ක. හරි දෙමුහුම් වාහන භාවිතය. ඊළඟට අද වෙනකොට දෙමුහුම් වලනොත් අපි තව ස්ටෙප් එකක් ඉස්සරහට යනවා. ඊළඟ පියවර ඉස්සරහට තියෙනවා ඒක තමයි මේ විදුලියෙන් දුවන වාහන. හරි. කෙලින්ම සම්පූර්ණයෙන්ම ආරෝපණය කරලා විදුලියෙන්ම ධාවනය කරන ඒවා කිසිදු පරිසර හානියක් සිදු නොවි අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඔන්න ප්‍රවාහන ක්ෂේත්‍රයට යන්න පුළුවන් පැති දෙකක්. කාබන් පියසටහන අවම කරන්න. තව කාරණා තියෙනවා ළමයි. අනිත් කාරණා තමයි පුළුවන් තරම් අපිට පුළුවන් නම් පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරන්න. හරි. පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරන්න. මේකෙනුත් අපිට පුළුවන් වායුවලට නිදහස් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම කරන්න. හරි. ඒ කියන්නේ උදාහරණයක් අපි මෙහෙම හිතමු. අපි ලංකාවේ කොහරි ප්‍රධාන නගරයට යනවා කොළඹට යනවා කියලා හිතන්නකෝ. අපි කොළඹට යනකොට 50 දෙනෙක් තමන්ගේ වාහන 50ක ගියොත් විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට වඩා ඔය 50 දෙනාම එක බස් එකක පටවලා. හරි. මේ බස් එක විතරක් කොළඹට ගියොත් නිදහස් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඊට සාපේක්ෂව ගොඩක් අඩු වෙනවා. එනිසා අපිට පුළුවන් ප්‍රවාහන සේවාවන් භාවිතා කරන්න පොදු ඒවා. හැබැයි අවුලකට තියෙන්නේ පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන්න අර වාහනේ එන මිනිහටයි අනිත් මිනිස්සයාටයි හැමෝටම සමාන පහසුකම් ලැබෙන විදිහට ප්‍රවාහන සේවාව දියුණු වෙන්න ඕනේ. එතනට આવත් අපිට මේකට යන්න පුළුවන්. ඊට පස්සේ අර ලෝකේ සමහර තදාසන් නගරවල තියෙන ප්‍රවණතාවයක් එයා නගරේ ඇතුළට එනකොට ප්‍රධාන නගරය ඇතුළට තමන්ගේ වාහන ගන්නෙ නැහැ. ඒත් වාහනේ එළියෙන් දාලා එක්ක ෆුට් සයිකල් එකේ යනවා. හරි ඒක කම්පැනි බොස්සුත් වෙනවා ෆුට් සයිකල් එකේ. හරි වැඩ කරන කට්ටියත් ෆුට් සයිකල් එකේ ඇවිල්ලා තමන්ගේ වැඩේ කරලා යනවා. ඒතර ෆුට් සයිකල් එක පාවිච්චි කරන එක පැත්තකින් මිනිස්සයාගේ ශරීරයටත් හොඳයි. අනිත් පැත්තෙන් පරිසරයටත් හොඳයි. ඒ නිසා ඔන්න ඒ වගේ මොනවා හරි ඔප්ෂන් එකකට පිළිතුරකට ඔබට යන්න පුළුවන්. හරි ප්‍රවාහන ක්ෂේත්‍රයට කාබන් පියසටහන අවම කරන්න පුළුවන් දේවල්. right. දැන් එන්න C කොටස. මේ 20 වෙනි ඔයාලගේ අන්තිම පාඩම 11 ශ්‍රේණියේ 15 වෙනි පාඩම. ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ දාලා තියෙන්නේ. ජෛවගෝලයේ සංවිධාන මට්ටම් හා පරිසර පද්ධතියක පෝෂී මට්ටම් යන අවස්ථා සංවිධානය වී ඇති ආකාරය නිරූපණය කිරීම සඳහා යෝජිත ආකෘති දෙකක් පල්ලෙහා තියෙනවා. හරි පුතා මම මේක මෙහෙම කියන්නම්. දැන් සමහර අය මේ පාඩම කරලා ඇති. 15 වෙනි පාඩම අන්තිම පාඩම. ඒතර අන්තිම පාඩමෙන් තමයි ගොඩක් වෙලාවට ව්‍යුහගත රචනා පළවෙනි ප්‍රශ්නේ ගොඩ නැගෙන්නේ. ඒතර මේකෙදී මුලින්ම ඔයාලලා ඉගෙන ගන්නවා 20 වෙනි මේ 15 වෙනි පාඩමේදී
කොහොමද මේ ජෛව ගෝලය කියන එක සංවිධානය වෙන්නේ කියන කාරණාව. ජෛව ගෝලය කියලා කියන්නේ ජීවීන් ජීවත් වන පරිසරය. එතකොට මේ ජීවීන් ජීවත් වන පරිසරයේ සංවිධානය වෙන විදිය ඔයාලා ඉගෙන ගන්නවා මේ පාඩමේදී. ඒ කියන්නේ එකපාර ඩොග් ගාලා ඒ කියන්නේ ජීවීන් ජීවත් වෙන ජෛව ගෝලය නිර්මාණය වෙන්නේ නැහැ. මේක හරියට නිකන් අර අපි ඉස්සරම කතා කරන්නේ ජීවියෙක් ගොඩනගෙන හැටි. ජීවියෙක් කොහොමද නිර්මාණය වෙන්නේ? සෛල තියෙනවා, පටක තියෙනවා, අවයව තියෙනවා, පද්ධති තියෙනවා. ඊට පස්සේ ජීවියෙක් හැදෙනවා. ඔන්න ඔය වගේ අර ජීවීන් ජීවත් වන සමස්ත පරිසරය එහෙම නැත්නම් ජෛව ගෝලය කියන එක ගොඩනැගෙන්නේ මෙන්න මේ විදිහේ සංවිධාන මට්ටම් ටිකක් එක්ක. ඔය සංවිධාන මට්ටම් අතර තියෙන සරලම තැන තමයි ඒකයිකයා කියලා අපි කියන්නේ. ඒකයිකයා කියලා කියන්නේ කිසියම් විශේෂයකට අයත් වන තනි ජීවියෙක්. ඒකයිකයෙක්. ඊළඟට ළමයි මේ ඒකයිකයෝ ගොඩක් එකතු වෙලා එකම විශේෂයට අයිති ජීවීන් සමූහයක් හැදෙනවා. අපි ඔකට කියනවා ගහණයක් කියලා. හරි? ඒකයිකයෙන් එකතු වෙලා ගහණයක් හැදෙනවා. ඒ ගහණයන් එකට එකතු වෙලා ගහන ගොඩක් එහෙම නැත්නම් ප්‍රජාවක් නිර්මාණය වෙනවා. ඊළඟට ප්‍රජාවයි අජීව පරිසරයයි එකතු වෙලා පරිසර පද්ධතියක් හැදෙනවා. පරිසර පද්ධතියක් හැදෙනවා. ඔය වගේ පරිසර පද්ධති ලෝකේ තියෙන සේරම එකතු වෙලා තමයි ජෛව ගෝලය නිර්මාණය වෙන්නේ. ජෛව ගෝලය නිර්මාණය වෙන්නේ කොහොමද? හරි. මෙන්න මෙහෙම තමයි එහෙනම් ජෛව ගෝලය කියන එක සංවිධානය වෙන්නේ. හරිද? වෙන සංවිධාන මට්ටමට මම සරල උදාහරණයක් කතා කරන්නම්. අපි හිතමු වෙන මිනිස්සෙක් ඉන්නවා. හරි. මේ මිනිස්සයා කියන්නේ කිසියම් විශේෂයකට අයත් එක් ජීවියෙක්. නැත්නම් අපි මේ කතා කරන ඒකයිකයා තමයි මේ ඉන්නේ. ඊළඟට ඔයාලා හිතන්න දැන් මේ යම් ප්‍රදේශයක් අපි හිතමුකෝ. අපි හිතමු කොළඹ. කොළඹ ඉන්න එක මිනිස්සෙක් නෙමෙයි. මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ නිසා මෙන්න ඉන්නවා එකම විශේෂයකට අයිති ජීවියෝ සමූහයක්. මේක එකතු වුණාම අපි මේකට කියනවා ගහණයක්. අපිට මතකද ජන ගහන හොයනවා. හරි. දැන් අපි හිතමු හාව ගොඩක් එකට ඉන්නවනම් ඒක හා ගහණයක්. බල්ල ගොඩක් එකට ඉන්නවනම් ඒක බලු ගහණයක්. හරි. අඹ ගස් ගොඩක් තියෙනවනම් අඹ ගස් ගහණයක්. ඔය වගේ එකම ජාතියක සමාජිකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවනම් ඒක ගහණයක්. ඒතර ඇත්තරම් පරිසරයේ තියෙන මෙහෙම එක ගහණයක් විතරක් නෙමෙයි. මිනිස්සු විතරක් නෙමෙයිනේ ඉන්නේ ළමයි. තව ජීවීන් ඉන්නවා. හරි. මිනිස්සුත් ඉන්නවා. ඊට පස්සේ කුරුල්ලොත් ඉන්නවා. හාවොත් ඉන්නවා. හරි. ගසුත් තියෙනවා. මේ වගේ එක එක જાතියේ ගහන තියෙනවා. හරි. මිනිස් ගහන, කුරුළු ගහන, හා ගහන, ගස් ගහන, ඔය වගේ ගහන ගොඩක් එකට එකතු වෙනකොට තමයි ප්‍රජාව කියන සංවිධාන මට්ටම ගොඩ නැගෙන්නේ. රයිට්? ප්‍රජාව. අපි සාමාන්‍යයෙන් අපි ගොඩක් කරලා ප්‍රජාව කියලා කියනකොට ව්‍යවහාරය හඳුනගන්නේ මිනිස්සු විතරයි. හරි එහෙම නෑ. ප්‍රජාවක් කියලා කිව්වම ඕනෑම ජීවී ගහනයක් ඔකට අයිති වෙනවා. හරි? ඒ නිසා ප්‍රජාශාලා තියෙන මිනිස්සුන්ට විතරක් නෙමෙයි එනම. ප්‍රජාශාලාවට බල්ලවහම පන්නන්න බෑ උණුත් ප්‍රජාවට අයිති. රයිට්. ඊළඟට ගොඩ නැගෙනවා පරිසර පද්ධතිය කියන සංවිධාන මට්ටම. දැන් මෙහෙමයි. පරිසරයේ ජීව ප්‍රජාවන් ඉන්නවනේ. මෙන්න ගස් කොළන් තියෙනවා. හරි? කුරුල්ලොත් ඉන්නවා. මෙන්න මිනිස්සුත් ඉන්නවා. ඔය වගේ මේ ප්‍රජාවක් ඉන්නවා. හරි? හාවොත් ඉන්නවා. මෙන්න ප්‍රජාව. මේ ප්‍රජාව මේ පරිසරයේ තියෙන අජීව සංරචකත් එක්ක සම්බන්ධතාව පවත්වනවා. උදාහරණයක් මෙන්න. අපි හිතමු මේක පොඩි ගඟක්. මෙහෙම ගඟ ගලනවා. හරි? ගඟේ තියෙනවා වතුර. ජලය කියන්නේ අජීව සාධකයක්. මේ මෙතන ඉර පායලා තියෙනවා. හරි? සූර්යයා කියන්නේ අජීව සාධකයක්. මේ හරිය පස් තියෙනවා. මේ ටිකේ ගල් තියෙනවා. මේ පාෂාණ. හරි? ඒ විතරක් නෙමෙයි මේ ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් වගේ වායුන් තියෙනවා. ඒතර ඔය කියන විදිහට ජීව ප්‍රජාවන් අජෛව පරිසරයත් එක්ක සම්බන්ධතාව පවත්වමින් ජීවත් වෙනවා. ඒතර ඔන්න ඔය විදිහට සියලු ජීව ප්‍රජාවයි එයාලත් එක්ක සම්බන්ධතාව පෙන්වන අජීව පරිසරයයි මේ ඔක්කොම එකතු කළාම අපි කියනවා මේකට පරිසර පද්ධතියක් කියලා. ඔන්න පරිසර පද්ධතිය. ඊට පස්සේ මේ ලෝකේ තියෙන පරිසර පද්ධති ටික සේරම අපි එකතු කළොත්. හරි?
අපි හිතමු සාගරයක් පරිසර පද්ධතියක්. අපි හිතමු වනාන්තරයක් පරිසර පද්ධතියක්. ගංගාවක් පරිසර පද්ධතියක්. කාන්තාරයක් පරිසර පද්ධතියක්. ඔයාලගේ ගෙදර වත්ත ඒකත් පරිසර පද්ධතියක්. මේ පරිසර පද්ධති ටික සේරම එකතු කළාම ඒකට තමයි අපි කියන්නේ ජෛව ගෝලය කියලා. එහෙනම් පෘථුවිය මත පවතින සියලු පරිසර පද්ධතීන්ගේ එකතුව තමයි ජෛව ගෝලය බවට පත් වෙන්නේ. right. එහෙමනම් පුතා මේ ආකෘතිය මම කතා කළේ සමහර අයට මේ පාඩම කියලා නැතුව ඉතාලම. ඒ නිසා උන්ට පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නේ මේ තමයි ජෛව ගෝලයේ සංවිධානය වෙන විදිය. දැන් එහෙනම් බලන්න මේ ආකෘති දෙකෙන් පෙන්වන එකේදී ඔබට තේරෙනවා ප්‍රජාව කියලා කැලලකුත් නම් කරලා තියෙන හන්දා ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් පෙන්වන්නේ A එකෙන්. ඒතර A එකේ අර චූටි චූටි තිත් ටික මේ බලන්න. ඔය එක තිතක් කියන්නේ 1.1. හරිනේ. එක තිතක් කියන්නේ 1.1. ඒ තිත් ටික වට කරලා දාපු කොටුව තමයි ගහණය පෙන්වන්නේ. හරි. තිත් ටික වට කරපු කොටුව තමයි ගහණය. එතකොට ඒ වගේ ගහන ගොඩක් එකතු කරලා එළියෙන් දාලා තියෙන කොටුවට තමයි ප්‍රජාව කියලා නම දාලා තියෙන්නේ. හරිනේ. ඒකත් ඔබට තේරෙනවා. ප්‍රජාවට එළියෙන් තියෙන කොටුව එතකොට පරිසර පද්ධතිය. පරිසර පද්ධතිය එළියෙන් තියෙන කොටුව එතකොට ජෛව ගෝලය. එනවා ඔය ඒ රූප සටහනෙන් ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් ටික නිරූපණය කරනවා. හරි. B රූප සටහනේ තියෙනවා පිරමීඩාකාර සැකැස්මක්. ඔය පිරමීඩාකාර සැකැස්මෙන් පෙන්නනවා පරිසර පද්ධතිය තුල ක්‍රියාත්මක වන ආහාර දාම වලට අදාළ පෝෂී මට්ටම්. හරි. නිෂ්පාදකයාගෙන් පටන් අරන් ක්‍රමකය ඊට පස්සේ ශාක භක්ෂකයෝ, මාංශ භක්ෂකයෝ, ඔය වගේ ගලාගෙන යන ආහාර දාමයේ කියන සමාජිකයෝ තමයි පිරමීඩාකාර සැකැස්මෙන් පෙන්වන්නේ. right. එහෙමනම් අහනවා ඔබෙන් ඒ රූපයෙන් දැක්වෙන ආකෘතිය මගින් නිරූපණය වන්නේ කුමක්ද? ඒ රූපයෙන් දැක්වෙන ආකෘතිය මගින් ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් නිරූපණය වෙනවා. right. ජෛව ගෝලයේ සංවිධාන මට්ටම්. A හා B ආකෘති දෙකට අදාළ x හා y නම් කරන්න. ඒතර x ඔබට පේන වැති රූප සටහනේ නම් කරලා තියෙන අර චූටි තිතකට. ඒතර x තමයි මේ ජෛව ගෝලය කියන පද්ධතියේ ඉන්න චූටිම කෙනා. එනිසා එයාට අපි කියන්නේ ඒකයිකයා කියලා. එහෙනම් x යනු ඒකයිකයා. x කියන්නේ ඒකයිකයා. y කියලා කියන්නේ B රූප සටහනේ ඉන්න යටම එක්කෙනා. යටම පෝෂී මට්ටම කියන්නේ මුලම පෝෂී මට්ටම. ඒ කියන්නේ ශාක. නැත්නම් මේ ඉන්නේ නිෂ්පාදකයෝ. එහෙම නැත්නම් අපි කියනවා පළමු පෝෂී මට්ටම. හරි? y කියන්නේ පළමු පෝෂී මට්ටම. එහෙම නැත්නම් නිෂ්පාදකයෝ කියලා කියන්න පුළුවන්. හරි? y කියන්නේ පළමු පෝෂී මට්ටම. එහෙම නැත්නම් නිෂ්පාදකයෝ. right. එහෙනම් ඔන්න ඔය කියන ප්‍රශ්නත් එක මේ කොටසත් පොඩ්ඩක් ඔබ ඔලුවට දාගන්න. මේ ටික ඔබට වැදගත් වෙයි. ඔය සංවිධාන මට්ටම් හිටි ගමන් දෙනවා හිස්තැන් පුරවන්න. ඒ නිසා අනුපිළිවෙලින් සංවිධාන මට්ටම් ටික හොඳට මතක තියාගන්න. හරි. කමන්නේ. පාරිසරික ගැටලුවක් පරිසර දූෂණ ඉහළ යාම අවුලක් නැහැ. දෙන්න පුළුවන් කියන්නේ possible answers වලට යනවා. මේ හැබැයි මෙහෙමයි. ඔයාලගේ පොතේ දීලා තියෙන පරිසර ගැටලු ටිකක් තියෙනවා. උදාහරණයක් ගෝලීය උණුසුම ඉහළ යාම, නැත්නම් හරිතාගාර ආචරණය, ඊගාවට ඕසෝන් විනාශය වීම, ඊගාවට සුපෝෂණය, ප්‍රභා රසායනික ධූමිකාව, ඔන්න ඒ වගේ මේ අර්බුද ටිකක් දීලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ තියෙන වචනයකට යනවා නම් වඩා හොඳයි. ඒ කියන්නේ අපි නිකම්ම අර මොනවා හරි අපි කියන්නේ වන්නලා වෙඩි දිනවනේ අපි. හරි කොහේ හරි යන කුරුල්ලෙක්ට වැදියක් කියලා තියලා දානවා. හරි. එහෙම නැතුව හරියටම කුරුල්ල ටාගට් කරලා ගහන්න පුළුවන් නම් වැරද්දක් දාන්න තැනක් නැහැ. නිසා පුළුවන් තරම් අර අර්බුදයක නමකටම යන්න උත්සාහ කරන්න. හරි. එනවා D වලට. D වල එක. ජීවි ගහණයක ජීවීන් සංඛ්‍යාව කාලයත් සමග යම් රටාවකට වැඩි වී නියත අගයකටපත් වේ. අපිට කියනවා වර්ධන වක්‍රය අඳින්න කියලා. හරි. දැන් මේ කතා කරන්නේ ජීව ගහණයක වර්ධන වක්‍රය කියන කාරණාව. දැන් මේකත් කරපු නැතිය ඉන්න ඇති. ඒ නිසා මම මෙහෙම පොඩි අදහසක් ඔබට දෙන්නම්. මේ පැත්තට මම දානවා ජීවීන් සංඛ්‍යාව. right. මේ පැත්තට දානවා ජීවීන් සංඛ්‍යාව. මේ පැත්තට මම දානවා මේ ප්‍රස්ථාරයේ කාලය. අවුරුදු වලින් අපි කාලය ගත කරමු. right. ඔන්න කාලය. දැන් මේ පෙන්වන්න හදන්නේ කාලයත් එක්ක යම් කිසි ජීව විශේෂයක් කොහොමද නැත්නම් ගහණයක් කොහොමද එයාලගේ සමාජික සංඛ්‍යාව වර්ධනය කරගන්නේ කියන එක. හරි. දැන් මේ වැඩේ පටන් ගන්න මම ඔන්න ගහණයක් නිර්මාණය කරන්න හදනවා. හරි. අපි හිතමු අපේ ගෙවල් පැත්තේ තියෙන ළමයි කැලයක්. හරි. ඔන්න ඔය කැලේට මං ගිහිල්ලා හාව 10 දෙනෙක් දානවා. හරි. හාව
10 දෙනෙක් දානවා. හරි. ඔහොම හාව 10 දෙනෙක් ඉන්නවා කියලා හිතන්න. දැන් ඔන්න මම මේ කැලේ ඇතුලේ හා ගහණයක් නිර්මාණය කරනවා. හරි. 10 දෙනෙක් දාලායි වැඩේ පටන් ගත්තා. එනිසා මෙන්න මගේ ගහණය දැන් මම මෙන්න මෙතනින් පටන් ගන්නවා. හිතන්න සමාජිකයෝ 10 දෙනෙක් කියලා. සමාජිකයෝ 10 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මම කරන්නේ අවුරුද්දකට පස්සේ ඇවිල්ලා බලනවා දැන් මගේ හාව සෙට් එක කොහොමද? හරි. ඔන්න මම එනවා අවුරුද්දකට පස්සේ. මෙන්න කාලය මම මෙතන අවුරුදු බිඳුව දානවා. මෙතෙන් තමයි වැඩේ පටන් ගත්තේ. මෙන්න මම අවුරුද්දකට පස්සේ එනවා. අවුරුද්දකට පස්සේ ඇවිල්ලා මං හාවෝ ටික ගණන් කරනවා. හරි. ගණන් කළාම මේ හාවෝ සංඛ්‍යාව 15ක් වෙනකන් වැඩි වෙලා තියෙනවා. හරි. ඒ කියන්නේ පුංචි ඉහළ යාමක් මට දකින්න හම්බ වෙනවා අවුරුද්දක් යනකොට. පුංචි ඉහළ යාමක් දකින්න හම්බ වෙනවා. හරි. දැන් ඔන්න හාව 15යි. දැන් මේක කොහොම හිතන්නකෝ. හරි. 15 දෙනෙක් ඉන්නවා. ඊළඟට මම ආයෙ යනවා ගෙදර. ගිහිල්ලා තව අවුරුද්දකින් ඇවිල්ලා බලනවා. හරි. ඊළඟ අවුරුද්දේ ඇවිල්ලා බලනකොට හාව ඉන්නවා මෙන්න 50ක් විතර. ඒ කියන්නේ හාව ගාන අධික ලෙස වැඩි වෙලා තියෙනවා. මෙන්න මේම ගිහිල්ලා ආයෙ එන්නේ අවුරුද්දකින්නේ. මෙන්න අවුරුද්ද මම මෙතනින් මාක් කරනවා. මෙන්න අවුරුද්දකට පස්සේ හාවුන්ගේ ගහණය හාවුන්ගේ සමාජික සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒක ඔන්නෝම ශීඝ්‍ර වැඩිවීමක් වෙනවා. right. ඊට පස්සේ මං ආයෙ යනවා ගෙදර. ගිහිලා ආයෙ එනවා අවුරුද්දකින්. හරි. වෙන තුන්වෙනි අවුරුද්ද. අවුරුද්දකින් ඇවිල්ලා මං ආයෙ බලනකොට මේ ගහණයේ සමාජික සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. හැබැයි දැන් ඉන්නේ 70ක්. අපි හිතමු 70ක් ඉන්නවා. 70ක් ඉන්නවා. right. එහෙනම් දැන් මෙන්න හාවුන්ගේ සංඛ්‍යාව මෙන්න මේ වගේ ගානකට ඇවිල්ලා තියෙනවා. ඔන්න දැන් 70ක් කියන්නේ පොඩ්ඩක් කලින්ට වඩා වර්ධන වේගය බැහැලා. කලින් අවුරුද්දට වඩා. මෙන්න මගේ පළමු අවුරුද්ද, මෙන්න මගේ දෙවෙනි අවුරුද්ද, මෙන්න මං හාවගේ හින්දාලා තුන්වෙනි අවුරුද්ද. ඔන්න දැන් ගාන 70ක් වෙනවා. ඒතර බලන්න පළවෙනි අවුරුද්දේ මම ගිහින් දැම්මේ 10 දිනක්. 10 දිනක් ගිහින් දාලා පළවෙනි අවුරුද්දේ ඇවිල්ලා බලනකොට හාව ගාන 5කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ගහණය පොඩි වර්ධනයක් පෙන්නනවා. වැඩි නෑ 5යි. හැබැයි දෙවෙනි අවුරුද්දේ ගිහින් බලනකොට 15 ඉඳන් 50 වෙනකන් හාව ගාන වැඩි වෙලා තියෙනවා කීයකින්ද? 35කින් වැඩි වෙනවා. දැන් හෝ ගාල වැඩි වෙලා. හරි. අවුරුද්දේ මාස 12මයි තිබ්බේ. හැබැයි ගාන හිටු කියලා වැඩි වෙලා තියෙනවා. හරි. ඊගාවට යනවා තුන්වෙනි අවුරුද්ද. තුන්වෙනි අවුරුද්දේ වැඩි වෙලා හැබැයි වැඩි වෙලා තියෙන්නේ කීයද? 20යි. ඒ කියන්නේ දෙවනි අවුරුද්දේ තරම් වැඩිවීමේ වේගයක් දකින්න හම්බ වෙන්නේ නැහැ අපිට තුන්වෙනි අවුරුද්දේ. තුන්වෙනි අවුරුද්ද වෙනකොට වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන වේගය ටිකක් අඩු වෙලා. ආයි මං හතරවෙනි අවුරුද්දේ ඇවිල්ලා බලනවා. හතරවෙනි අවුරුද්දේ ඇවිල්ලා බලනකොට මම දකින්නේ හාව 70 තමයි. ඒ කියන්නේ මොකද? මේ පරිසරයේ තියෙන මේ පරිසරයේ ජීවත් වෙන හාවුන් සංඛ්‍යාව නැත්නම් මේ ගහණේ විශාලත්වය කියන එක දැන් නියත අගයකට එනවා. හරි. ඒ කියන්නේ මේ තමයි පරිසරයට කණ්ඩ බොන්න දීලා තියාගන්න පුළුවන් උපරිම හාව ගන්න. මීටර ගානක් යාට මේන්ටේන් කරන්න බෑ. උහුලගෙන ඉන්න බෑ. ඒ නිසා මෙන්න මේ සංඛ්‍යාව අපි කියනවා ඉසිලීමේ ධාරිතාවය කියලා. හරි. මේ තමයි පරිසරයට උහුලගෙන ඉන්න පුළුවන් උපරිම ගාන ඉසිලීමේ ධාරිතාවය. හරි. මම පොඩ්ඩක් දැන් මේ ප්‍රස්තාරයේ හැඩය ඔබට ඒක තේරෙනවා. මේකත් එක මෙන්න මේ අවදිවල වෙනස්කම් වලට හේතුව චුට්ටක් කතා කරන්නම්. right. දැන් බලන්න මේ පළවෙනි අවදිය. පළවෙනි අවුරුද්ද මම මේ කියන්නේ. පළවෙනි අවුරුද්දේදී මේ හාවුන් සංඛ්‍යාව හිමින් වර්ධනය වෙන්නේ. ඔකට හේතුව මේකයි. මේ හාවු ටික මං ගිහිල්ලා එකපාරට අර කොහෙවත් තිබිච්ච කැලේකට දැම්මා. එහෙම දැම්මම අංක 1 මුණ්ඩ තියෙන එකම වැඩේ වර්ගයාභෝ කරන එකේම නෙමෙයි ඈ. ඊට වඩා වැඩ තියෙනවා. මොකද්ද තියෙන වැඩ? මෙයාට සිද්ධ වෙනවා මේ පරිසරයට අනුගත වෙන්න. මොකද මෙයාලා තාම මේ පරිසර හුරු නැහැ. කන්න බොන්න තැන් දන්නේ නැහැ. ඉන්න තැනක් හදාගෙන නැහැ. එහෙම තියාගෙන ප්‍රජනනය කරන්නත් බෑ. ඊට පස්සේ හම්බ වෙනව පවුනේ. ඒ හින්දා ළමයි මෙයාලා යම් කාලයක් ගන්නවා පරිසරයට අනුගත වෙන්න. පරිසරයට අනුගත වෙලා ඊට පස්සේ මේ පරිසරයට අනුගත වුණා වගේම තාමත් ප්‍රශ්නකුත් තියෙනවා. ඉන්න සමාජිකයෝ ගානත් අඩුයි. ජෝඩු 5යි හිටියේ. ඒ නිසා ඔන්න පළවෙනි කාල සීමාවේදී
මෙයාලා වර්ගයාභෝ කරන්න වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. අනික් වැඩ ටිකට අවධානය යොමු කරන්නේ මොනවටද? පරිසරයට අනුගත වෙන්න. කැම්ප් බීම හොයාගන්න. වාසස්ථාන හදාගන්න. ඕවට අනුගත වෙන්න උත්සාහ කරනවා. දෙවැනි අවධිය වෙනකොට බඩු හරි. දැන් මෙයාලා පරිසරයට හොඳට අනුගතයි. කන්න බොන්න තියෙන තැන් දන්නවා. ඉන්න තැන් තියෙනවා. හාවොත් ඉන්නවා. හාවියොත් ඉන්නවා. දැන් වෙන කරන්න වැඩකුත් නැහැ. වර්ගයාභෝ කර කර ඉන්නවා. ඒ නිසා අධික ලෙස දෙවැනි අවධියේදී සංඛ්‍යාව වැඩි වෙනවා. නැවත එනකොට තුන්වෙනි අවධියට වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන වේගය අඩු වෙනවා කියලා මම කිව්වා. ඒ කියන්නේ කලින් තරම් දැන් හදලා නැහැ. හදලා නැහැ නෙමෙයි. හදන ප්‍රමාණය එක්ක මැරිලා. ඔකට හේතු වෙනවා ළමයි. තුන්වෙනි අවධිය වෙනකොට හාවුන්ගේ සමාජික සංඛ්‍යාව දැන් ඔන්න වැඩි වෙලා. සමාජිකයෝ ගාන වැඩි වෙනකොට ප්‍රශ්නයක් එනවා තරඟේ වැඩි වෙනවා. ඔයාලා මෙහෙම හිතන්නකෝ. ඔයාලා ගෙදර ඔයාලා විතරක් හිටියා කියලා ඔයා වැඩිමලා කියලා හිතන්නකෝ. හරි. ඒතර ඒ කාලේ ඔන්න අම්මයි තාත්තයි ගේන ටික සේරම තනියෙන් භුක්ති විඳිනවා. හරි. තනියෙන් කාලා බීලා ඉන්නවා. ඔහොම යනකොට අම්මයි තාත්තයි රෝස කැලින් මල්ලියෙක් ගේනවා කියලා හිතන්නකෝ. හරි. දැන් එහෙමනේ ගොඩක් වෙලාවට වෙන්නේ. හරි. දෙමාපියන් එවුවම් කියන්නේ රෝස කැලින් තමයි ගෙනාවේ කියලා. එක්ක හඳ මාම ගෙනත් දුන්නා කියලා හිතනකොට තමයි මල්ලියකුත් එනවා. දැන් ඔය මල්ලියෙක් පාත් වුණාට පස්සේ මෙච්චර කාල තනියෙන් භුක්ති විඳින ටික භුක්ති විඳින්න හම්බ වෙන්නේ නැහැ තනියෙන්. දැන් චොකලට් එකක් ගෙනාපු ගමන් මරා ගන්න වෙනවා චොකලට් එක කන්න. හරි. වැඩි කොටස අල්ල ගන්න මරා ගන්න වෙනවා. අන්න තරඟය. දැන් ඔහොම යනකොට හිතන්නකෝ අර 3 දෙනා 3 4 වෙනවා 4 5 වෙනවා 5 6 වෙනවා කියන්නේ. ඔහොම වුණොත් එහෙම සමාජිකයෝ ගාන වැඩි වෙන්න ඔබට තරඟ වදින්න සිද්ධ වෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. සම මෙතනත් වෙන්නේ ওই වැඩේ. හාව ගාන වැඩි වෙනකොට කියන්නේ තරඟ වදින්න සිද්ධ වෙන ප්‍රමාණය කෑම වෙනුවෙන් තරඟ වදින්න වෙන ප්‍රමාණය වාසස්ථාන හොයන්න තරඟ වදින්න වෙන ප්‍රමාණය මේ සියල්ල වැඩි වෙනවා. තරඟේ වැඩි වෙන තරමට තරඟයෙන් පරදින අය මැරෙනවා. එයාලා මේ ගහණෙන් අයින් වෙනවා. ඒ නිසා ඔන්න සමාජික ගාන වැඩි වෙන එක පොඩ්ඩක් අඩු වෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම රෝග පහසුවෙන් වසංගත තත්වයට එනවා. දැන් උදාහරණයක් මේ කාලේ යන කොවිඩ් වැඩි ව්‍යාප්තියක් අපි දකින්නේ බස්නාහිර පළාත. ඒකට හේතුව බස්නාහිර පළාත තමයි ලංකාවේ ජනගහනත්වයෙන් වැඩිම පළාත. ඒතර ජනගහනය වැඩි වෙන තරමට එන රෝගයක් ඉතා පහසුවෙන් ව්‍යාප්ත වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. හරි අපි දකිනවා මුලතිව් පැත්තට යාපනයේ පැත්තට යනකොට ඒ ජනගහනය ඔම කියන්නේ ව්‍යාප්තිය අඩුයි ජනගහනත්වය අඩුයි. ඒ නිසා පහසුවෙන් රෝග අර වසංගත තත්ත්වයටපත් වෙලා සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. මෙතන තියෙන අවුලක් දැන් සමාජික ගාන වැඩි වෙනවා. එක හාවෙට හෙම්බිරිස්සාවක් හැදුනොත් ඔක්කොටම හැදෙනවා. හරි. එහෙනම් පහසුවෙන් මේ රෝග ව්‍යාප්ත වෙන්න බලනවා. නිසා ලෙඩ රෝග වලින් මැරෙන ගානත් වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි ළමයි මේ කෙලේ දැන් එහෙට මෙහෙට හාව පැන ඉන්නකොට හරි. ඔය හාව අල්ලන්න එන පිරිසකුත් ඉන්නවනේ. හරි. ඒ කියන්නේ විලෝපිකයන්ට මේ හාවුන් පහසුවෙන් ගොදුරු වෙන්න පුළුවන්. ඔන්න ඒ වගේ කාරණා එක තුන්වෙනි අවධියේදී මේ වේගය වර්ධනය වෙන වේගය පොඩ්ඩක් අඩු වෙනවා. කොහොම ගිහිල්ලා හතරවෙනි අවධිය වෙනකොට පරිසරය මේ හාවුන් සංඛ්‍යාව එයාට ගැළපෙන විදිහට බැලන්ස් කරගන්න. ඒතර ওই විදිහට තමයි සාමාන්‍යයෙන් ස්වභාවික පරිසරය ඇතුලේ ගහණයක් වර්ධනය වෙන්නේ. මේක අපි කියනවා S ආකාර වර්ධන වක්‍රයක් කියලා. හරි? මේ තමයි ගහණයක වර්ධන වක්‍රය ස්වභාවික පරිසරය ඇතුලේ S ආකාරයි. ඒ සපුතා ඔබ ඔය දීලා තියෙන ප්‍රස්තාරය ඇඳෙන්න ඕනේ මේ විදිහට. පොඩි S shape එකක් එන්න ඕනේ. ශුන්‍යයෙන් පටන් ගන්න බෑ. ඒ කියන්නේ එහෙම වෙන්න පුළුවන් මේ අර දෙයියෝ මවනවා නම් ඒක. ඒ කියන්නේ අපි අහලා තියෙනවානේ ඉස්සර තිබ්බනේ ජීවීන් බිහුනේ එක එක මතවාද තිබ්බනේ. හරි. මැවුම් වාදයේ වගේ ඒතර හාවෙක් එකපාරට උඩින් අර සියල්ල සර්ව බලධාරී දෙයියෙක් මැව්වා කියලා හිතාගෙන ඉන්න වෙනවා. හරි. ඉතින් එහෙම වෙන්නේ නැහැ පුතා. හරි. අර ඉස්සලා කිකිලි පාත් තුන්නේ කිකිලිද බිත්තරේ දානවා වගේ ප්‍රශ්නයක් එක. හරි එහෙම නැහැ. අනිවාර්යෙන් ගහනයක් පටන් ගන්න ඉතින් සමාජික එකෙක් හරි ඉන්න ඕනේ. තුන් පරිණාමය හරහා එන්න ඕනේ. හා? ඔව් දෙන්නෙක් ඕනේ. එක C දෙක Y පුළුවන්. නිෂ්පාදකයා ස්වයංපෝෂී අවලන්න. එක C දෙක Y. හරි එහෙනම් මෙන්න මේ විදිහේ වක්‍රයක් ඔබ අඳින්න ඕනේ. හරි. ඉතින් පොඩක් අඳිනකොට සැලකිලිමත් වෙන්න S ආකාර විචලනයක් පේන්න ඕනේ මේක. හරි. මෙහෙම වෙයිලා ඔහම යනවා. හරි. එහෙනම් මේ තමයි අපි කතා කරන ස්වභාවික ගහණයක වර්ධන වක්‍රය. මේකත් ඔබේ අච්චුපතේ තියෙනවා. හරි ජෛව ගෝලයේ පාඩමත් එක්ක ඔයාලට තියෙනවා අන්න අර වගේ හැඩයක් එන්න ඕනේ. ඒතර ඕනිම ස්වභාවික ගහණයක තත්ත්වය මෙහෙම තමයි. අනිත් පැත්ත පිටුවට යන අනිත් පැත්තේ තියෙන හොඳ එකක්. අනිත් පැත්තේ පිටුවේ අපෙන් අහනවා අනේ ප්‍රස්තාරය දීලාම තියෙනවා. බලන්න පහත දැක්වෙන්නේ මිනිස් ගහණයක වර්ධන වක්‍රය. බලන්න දැන් ඒකේ හෙඩ් ස්වභාවික ගහණයක වර්ධන වක්‍රය S ආකාරයි.
හැබැයි මිනිහගේ වර්ධන වක්‍රය S ආකාර නෑ. ඒක නගිනවා විතරයි බහින්නෙම නෑ මේ. ඔය වගේ. ඒ නිසා මොකද අපි කියනවා මේ මිනිසාගේ නැත්නම් මේ ජනගහන වර්ධන වක්‍රය J ආකාරයි කියලා. මේක J shape එකක් තියෙන්නේ. මේක S shape එකක් තියෙන්නේ. ඔබට තේරෙන්න ඕනේ අපි තවදුරටත් ස්වභාවික ගහනයක් නොවන බව. ස්වභාවික ගහනයක් වුණා නම් පරිසරයට අනුගත ගහනයක් වුණා නම් අපේ වර්ධන වක්‍රයත් මෙහෙම වෙන්න ඕනේ. හැබැයි ජනගහනය කියන එක දිගින් දිගටම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් ස්වභාව ධර්මයෙන් පිට පැනලා ඉවරයි. මේ වෙනකොට අපේ ඉසිලීමේ ධාරිතාවයත් පැනලා ඉවරයි. හරි? ඉසිලීමේ ධාරිතාවය පැනලා ඉවරයි. ඒ නිසා අපිට කන්න බොන්න දෙන්න පරිසරයට බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා කෑම හදාගන්න. අපිට සිද්ධ වෙනවා වවන්න. හරි? හදාගෙන කන්න උනේ ඔන්න හේතුව නිසා. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණා හොඳට තේරුම් ගන්න. ඉතින් ඇත්තටම මේ වගේ තත්ත්වයක් තියෙනකොට පරිසරයට පවතින අමාරුයි. ඔය කෘතිම ගහනයක්නේ පරිසරය ඇස්සේ ඉන්නේ ස්වභාවික එකක් නෙමෙයි. ඒ හින්දා ඉඳලා හිටලා සුනාමියක් එන්න ඕනි. ඉඳලා හිටලා කොවිඩ් වගේ එකක් ඇවිල්ලා ලක්ෂ 15ක් 20ක් යන්න ඕනි. ගම් වතුර දාන්න ඕනි. භූමිකම්පාවක් එන්න ඕනි. හරි? එහෙම නැති වුණොත් එහෙම මේ ගාන බැලන්ස් කරන්න බෑ. හරි? ඒ නිසා ස්වභාව ධර්මය ඉඳලා හිටලා මොනවා හරි උපක්‍රමයක් පාවිච්චි කරනවා මේක පොඩක් අඩු කරන්න. ඒ නිසා ඉතින් ඔය කොවිඩ් වලට එම ඉතින් වැඩි මොකුත් කියන්න හොඳ නැහැ මැරෙන්න දිනනේ බලන් ඉන්න ඕනේ. රයිට්. A. මිනිස් ගහනයක වර්ධන වක්‍රය ඉහත හැඩයට හේතුව කුමක්ද? දැන් මේ හැඩයට හේතුව අපි දකිනවා මේක දිගටම වැඩි වෙනවා. ඇයි වැඩි වෙන්නේ? උපදින තරමට මැරෙන්නේ නැහැ. ඔක තමයි කේස් එක. ඒ කියන්නේ අපේ රටේ උපත් අනුපාත රටේ නෙමෙයි ලෝකෙම මිනිසුන්ගේ ගත්තොත් උපත් අනුපාතිකයට වඩා මරණ අනුපාතිකය අඩු වෙලා තියෙනවා. ඔක තමයි හේතුව. අද 100ක් ඉපදුනා නම් 100ක් මැරෙන්නේ නැහැ. එහෙම වුණා නම් නියතව තියෙනවා මේක. හරි? ඒ නිසා මේ උපත් අනුපාතිකය වැඩි වෙනවා මරණ අනුපාතිකය අඩු වෙනවා. ඕකට බලපාපු මූලිකම කාරණාව තමයි වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණු වුණා. හරි? ඒකාර තාක්ෂණයේ දියුණු වුණා. අර පණ ඇදලා දින්න ගෙදර ඉන්න ආච්චිත් අපි කොහොම හරි බටේකට හරි ගහලා තව දවස් 10ක් විතර තියාගන්න. ওই දවස් 10ට තව 60ක් විතර උපදිනවා. හරි? එහෙම වුණාම ළමයි අනිවාර්යෙන් මේක වැඩි වෙන එක වෙනවා. ඒ නිසා ඉතින් එහෙමයි ඉන්නවනම් යවන එක තමයි ලේසි. රයිට් දැන් බලන්නකෝ. ඉහත හැඩයට හේතු වෙනවා ඔබ ලියන්න ඕනේ උපත් අනුපාතිකය වැඩි වී මරණ අනුපාතිකය අඩු වීම. උපත් අනුපාතිකය වැඩි වී මරණ අනුපාතිකය අඩු වීම. රයිට්? උපත් අනුපාතිකය වැඩි වෙනවා මරණ අනුපාතිකය අඩු වෙනවා. ඊගොල්ලෝ අහනවා දර්ශීය වර්ධන වක්‍රය මිනිස් ගහන වර්ධන වක්‍රයෙන් වෙනස් වන්නේ කෙසේද? ඔබට හැඩේම පෙන්වුව හැකිනේ වෙනස මේ. අපි කියනවා ඕනනම් දර්ශීය ගහනයක වර්ධන වක්‍රය S ආකාර වෙනවා. ජනගහන වර්ධන වක්‍රය J ආකාර වෙනවා. හැඩේ වෙනස්. දෙවෙනි කාරණාව මට ඕනනම් කිව්ව හැකි දර්ශීය වර්ධන වක්‍රයේ සමතුලිත වෙන අවස්ථාවක් එනවා. හැබැයි ජනගහන වර්ධන වක්‍රයේ එහෙම සමතුලිත වෙන අවස්ථාවක් නැහැ. සමතුලිත වෙන අවස්ථාවක් අරගෙනෝ මෙයාගේ සමතුලිත වෙන අවස්ථාවක් නැහැ. ඔය මොනවා හරි වෙනස් වෙන එකක් කිව්වනම් ඇති. හරි වෙනස් වෙන එකක් කියන්නේ ඇති. එපා. සංඛ්‍යා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ප්‍රස්තාරය අඳිනකොට සංඛ්‍යාත්මක දත්ත පෙන්විය යුතුද කියලා නැහැ. සංඛ්‍යාත්මක දත්ත පෙන්වන්න ඕනේ නැහැ. එයාලා ප්‍රස්තාරයක් දුන්නොත් මොනවා හරි තොරතුරු වලින් ප්‍රශ්න අහන්න එයාලා සංඛ්‍යා දෙයි. ඔයාලට අඳින්න කිව්වොත් ඔයාලා සංඛ්‍යාත්මක තොරතුරු පෙන්වන්න එපා. මං අර ඉලක්කම් ටික දැම්මේ මෙයාගේ අවදි ටික වෙන් කරලා අඳුන ගන්න ලේසි වෙයි. හැඩේ විතරක් තිබ්බහම ප්‍රමාණවත්. හැඩේ හොඳට අඳින්න හැබැයි සමහර ඒවා අඳිනවා මෙහෙම. නෙමෙයි. උගන්නේ නැවුණ අපිට අහු වෙන ඒවා තියෙනවනේ. සමහර අය S ආකාරය කිව්වම බොක්කෙම S එක අඳිනවා මෙහෙම. මෙහෙන් ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා ඔහොමත් අඳිනවා. මේ වගේ වෙන්නේ බෑ ඔය. ඒ කියන්නේ කිසිම වෙලාවක හැඩය මෙහෙම වෙන්න බෑ. ආයි කාලය ආපස්සට එන්න බෑ. කාලය ගෙවිගෙන යන්න ඕනේ. අර දිග ඇරපු S එකක් වගේ තියෙන්න ඕනේ. ගහණේ ශීඝ්‍ර වර්ධන අවධිය පවතින නිසා. වර්ධන වක්‍රයේ හිත හැඩයට හේතුව කුමක්ද? ශීඝ්‍ර වර්ධන අවධිය පවතින නිසා කියන අත කතාව මේකයි. එහෙම කියන්නත් පුළුවන්. හැබැයි ඒක නවතින්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඇත්තටම ස්වභාවික ගහනයක් වුණා නම් මේ වෙනකොට ඉසිලීමේ ධාරිතාවට එන්න ඕනේ. දැන් අවුරුදු බිලියන ගණන් තිස්සේ අපි එනවනේ. ඒතර මේ වෙනකොට කියන්නේ මේ වෙනකොට අපි ඉසිලීමේ ධාරිතාවේ ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි ඉසිලීමේ ධාරිතාව පැනලා ඉවරයි. අපි එහෙම යනවා. මේ අනේක හරියට ගියා නම්
අපි මේ හරියට ඉස්ලීමේ ධාරිතාවයට එනවා. ඒතර මේ වෙනකොට ඉස්ලීමේ ධාරිතාවේ පැනලා ඉවරයි. ඒක මම කියන්නේ මේ අපි සමතුලිත වෙන්නෙම නැහැ. ඕගාල වැඩි වෙනවා. ඒ කියන්නේ එහෙම වුණා නම් සමතුලිත වෙලා ඉන්නවා නම් අපිට වගා කරන්න ඕනේ නැහැ. හරි? අපිට කෑම නිෂ්පාදනය කරන්න ඕනේ නැහැ. අපිට ඇති පෙම් පරිසරයේ ගස් කොළන් වල හැදෙන කෑම ටික කාලා ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අදනට අපිට එහෙම කරන්න බෑ. එහෙම කරන්න බැරි අපි ඉස්ලීමේ ධාරිතාව දැන් පැනලා ඉන්නවා. ඉස්ලීමේ ධාරිතාව පැනලා කියන්නේ මේක ආයි සමතුලිත වෙන්නේ නැහැ. සමතුලිත වෙන්න අවස්ථාවකුත් නැහැ. ඒ අවස්ථාවක් ගන්න තමයි ඔය ඉඳලා ඉట్లా මොන හරි කරලා ටිකක් මේකෙන් අයින් කරන්නේ. හරි? ඒ නිසා වඩා හොඳ උත්තරේ يعني අපි අච්චුපත තියෙන උත්තරයට ගියොත් ඒක ලේසි. උපත් අනුපාතිකය වැඩි මරණ අනුපාතිකයට වඩා. ඕකට හේතු වෙනව අහන්න පුළුවන්. ඇයි උපත් අනුපාතිකය වැඩි වෙලා මරණ අනුපාතිකය අඩු වෙන්නේ කියන හේතුත් වෙනම තියෙනවා. ඒකට යන හේතු දෙකක් අපිට දීලා තියෙනවා. එකක් තමයි තාක්ෂණයේ දියුණු වීම, අනික වෛද්‍ය විද්‍යාව දියුණු වීම. ඒ සාර උත්තරේ ඉන්න ඒක මම හිතනවා වඩා සාර්ථක වෙයි කියලා. ගහන ඝනත්වය යනු කුමක්ද කියන්නේ? කිසියම් ප්‍රදේශයක නිශ්චිත කාලයකදී ජීවත් වන සමාජික සංඛ්‍යාව ගහන ඝනත්වය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ කිසියම් ප්‍රදේශයක නිශ්චිත කාලයක ඉන්න සමාජිකව සංඛ්‍යාව. ඔක අපි වර්ග මීටරයකට අවුරුද්දකට කියලායි කියන්නේ සාමාන්‍යයෙන්. 10ක් ඔය ඉන්න සංඛ්‍යාව මත වෙනස් වෙන්න පුළුවන්. භූගෝලය කරන ළමයි නම් දන්නවා වැඩිපුර. ගහන ඝනත්වය යාළුවා තියෙනවා. හැඩේ වෙනස්කම අනික සමතුලිත අවස්ථාව. දර්ශය සහ මිනිස් එකේ වෙනස්කම එක හැඩය. දර්ශීයක S ආකාරයි, මිනිසාගේ එක J ආකාරයි. අනික තමයි දර්ශීයකේදී සමතුලිත වන අවස්ථාවක් තියෙනවා. අපේ එකේදී සමතුලිත වෙන අවස්ථාවක් නැහැ. ඔක වෙනස්කම. සමතුලිත වෙන අවස්ථාවක් පැවතීම නොපැවතීම. හරිද? අර ඉස්සෙල් උත්තරේට කමෙන්ට් එකක් වගේ තියෙනවා සයිටින් අවුරුදු ගානක් ඉඳන් මගා කරගෙන කෑවනේ. පිටු පුවරුන් ගණන් වලින්දා. ඒකට එන්න අඩුයිනේ දරා ගන්න පුළුවන් ප්‍රමාණය. දරා ගන්න පුළුවන් ප්‍රමාණය ඕක ඉතින්. මොකද මිනිහා කන ප්‍රමාණයට දරා ගන්න බැරුව ඒක. ඒක තමයි ප්‍රශ්නේ. මොකද අපි වගා කරපු කාලේනේ වැඩි ප්‍රතිපේ කියන්නේ දඩයන් කරපු කාලයක් තිබ්බා. දඩය යුගයෙන් පස්සේනේ වගා කරන යුගයට ආවේ. ඒ කියන්නේ ඒ කාලේ ඉඳන් වැඩි පැනලා ඉවරයි. සෑහෙන්න මරන්න වෙනවා. බානු බුද්ධිමත් ශිෂ්‍යෝ නේද? මේ හොඳයි අතට. ඒ කියන්නේ තේරෙන්නේ නැති අවුරුදු බිලියන ගානක ඉඳන් මේක සමතුලිත වෙන්නේම නැහැ කියන්නේ. රයිට්. එහෙනම් ওই ප්‍රශ්නේ ලකුණු 15ක සම්පූර්ණ ප්‍රශ්නයක්. හැබැයි මේක අර හිතන තරම් අපිට අමාරු නෑ. සරලව කරගන්න පුළුවන් ওই තියෙන සාමාන්‍ය ඔබේ දැනුම පාවිච්චි කරලා. ඒ නිසා ජෛව ගෝලයේ පාඩම හොඳට බලන්න. රයිට්. ඊට පස්සේ කාල වේලාව අනුව අපි පොඩ්ඩක් එන්නම් තුන්වෙනි ප්‍රශ්නයට. කියන්නේ මේ ප්‍රශ්නවල තියෙන අර වැදගත්යි සැලකෙන ප්‍රශ්න ටික අපි මුලින් කතා කරමු. මොකද දෙවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ජීව විද්‍යාව ප්‍රශ්නයක්. ඒ ජීව විද්‍යාව ප්‍රශ්න වලට උත්තර ලියන එක ටිකක් ඉතින් සරලයි. මම ඕනනම් සරලව ඔබට කියන්නම්. ඔය දෙකේ ඒ ප්‍රශ්නට උත්තරේ ඔයාලා හොයාගන්න ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමේ. හරි? වෙලාව આવොත් අනිවාර්යෙන් කතා කරමු. ප්‍රභා සංශ්ලේෂණයේ පාඩමේදී ප්‍රභා සංශ්ලේෂණය සඳහා වැදගත් වන පරීක්ෂණ 11 ශ්‍රේණියේ දෙවෙනි පාඩම. ඒකේ තියෙනවා මේ කතන්දරය. ඊළඟට B කොටස කියන්නේ ඇමයිලේස් එන්සයිමය. පිෂ්ඨය මත ඇමයිලේස්ගේ ක්‍රියාවලිය පරීක්ෂාවට ලක් කරන එක 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම. ඊළඟට තියෙන C කොටස ජීවීන්ගේ විවිධත්වය 10 ශ්‍රේණියේ 13 වෙනි පාඩම. 12 හෝ 13. හරි ජීවී ජෛව ලෝකය කියන පාඩම. ඔය ටිකේ විස්තර ටික තියෙනවා. හරි ඒ නිසා අපි වෙනම පොඩක් තුන්වෙනි ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. අපි ඒක පොඩක් කතා කරමු. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සැසඳීම සඳහා සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 1ක් වන හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 50 බැගින් යොදා සකස් කරන ලද ඇටෝම් 3ක් තියෙනවා. හරි. පරීක්ෂණ ඇටෝම් 3ක් දීලා තියෙනවා. මේ පරීක්ෂණ ඇටෝම් 3ෙන් ප්‍රශ්න කරන්න උත්සාහ කරනවා. තව හොයාගන්න උත්සාහ කරනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගැන. right. දැන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ ප්‍රතික්‍රියාවක වේගය. එක්ක අපිට මේක හොයන්න පුළුවන් තත්පරයකදී වැයවන ප්‍රතික්‍රියක ප්‍රමාණය. එහෙම නැත්නම් මට හෙව්ව හැකි තත්පරයකදී සෑදෙන ඵල ප්‍රමාණය. ඔය කියන මොන හරි ක්‍රම දෙකකින්. ඒතර ඔයාලා ඉගෙන ගන්නවා 10 වසරේදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා බලපාන සාධක ප්‍රධාන 4ක්. එකක් තමයි ප්‍රතික්‍රියක වල භෞතික ස්වභාවය.
ලොකු කෑලි විදිහට ඉන්නවද? පොඩි කෑලි විදිහට ඉන්නවද? කුඩු වගේද ඉන්නේ? ඔය කියන කාරණාව බලපාන. ඊළඟට දෙවෙනි එක තමයි ප්‍රතික්‍රියා මාධ්‍යයේ උෂ්ණත්වය බලපාන. උෂ්ණත්වය බලපාන. ඊළඟට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය බලපාන. right? සාන්ද්‍රණය බලපාන. හතරවෙනි කාරණාව තමයි ප්‍රතික්‍රියාවන් සඳහා උත්ප්‍රේරක බලපාන. උත්ප්‍රේරක බලපාන. උත්ප්‍රේරක කියුවාම ඒවා ප්‍රතික්‍රියා කියන්නේ විවිධ ප්‍රතික්‍රියා වලට විවිධ උත්ප්‍රේරක තමයි තියෙන්නේ. උත්ප්‍රේරකයක් කියලා කියන්නේ ප්‍රතික්‍රියාවක් සඳහා සහභාගී නොවි ප්‍රතික්‍රියාවක වේගය වැඩි කරන අය. හරි? මෙයාලා ගැන නම් හිතන අපිට තේරෙනවා. උත්ප්‍රේරක වෙනවා. උදාහරණයක් එන්සයිම්. ඔයාලා ආහාර ජීර්ණ පද්ධතියත් එක්ක කතා කරන එන්සයිම සියල්ල උත්ප්‍රේරක. හරි? එයාලා ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවදී වැය වෙන්නේ නැහැ. හැබැයි ප්‍රතික්‍රියා වේගය වැඩි කරනවා. හොඳ උදාහරණවම චරිත අපිට ඉස්කෝලේ යනකොට හම්බ වෙනවා. ඒ කියන්නේ දැන් දෙන්නෙක් ප්‍රතික්‍රියා කරන්න බල ඉන්නවා කියන්නේ. හරි කොල්ලෝ දෙන්නෙක් ගහ ගන්න යනවා. වලියක් දා ගන්න යනවා. හරි? එකෙක් මෙහෙන් ගොරවනවා අනික මේ පැත්තෙන් ගොරවනවා. එතකොට එකෙක් ඉන්නවා මැද්දක ඉඳන් "ඊ මචං මම නම් ඔහොම කරන්නේ නැහැ. මන්න අරුණ කන පැලෙන්න ගහනවා." හරි? ඒ කියන්නේ අර පැත්තක ඉඳන් වලිය අවුස්සනේ උයි. ඌ වලියට යන්නේ නැහැ. හැබැයි වලිය අවුස්සනවා. අවුස්සලා අරුණ දෙන්න ප්‍රතික්‍රියා කරන දිහා බලාගෙන ඉන්නවා. හරි? අන්න ඒ වගේ තමයි උත්ප්‍රේරක. නිසා මෙන්න මේ අර පොඩ්ඩක් බලන්න එක එක උත්ප්‍රේරක තියෙනවා. ඔයාලට උත්ප්‍රේරක කීපයක් තියෙන්නේ පොතේ උදාහරණ විදිහට. ඒ උදාහරණ ටික පාඩම් කරන්න. ඒවෙන් පිට උත්ප්‍රේරක එහෙම දෙන්නේ නැහැ. හරි. දැන් අපි යමු ප්‍රශ්නෙට. පහත දැක්වෙන එක් එක් ඇටෝමෙන් අධ්‍යයනය කරන ලද්දේ ඉහත ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන කුමන සාධකයද? බලන්න x y කියන දෙන්න ගත්තාම මේ දෙන්නගේ උෂ්ණත්ව සමානයි. ඊළඟට භාවිතා කරන හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ සාන්ද්‍රණය සමානයි. උත්ප්‍රේරකයක් මොකුත් දාලත් නැහැ දෙකටම. මෙතන වෙනස්කමක් කරලා තියෙන්නේ එකකට දානවා කැල්සියම් කාබනේට් කැට ග්‍රෑම් 5. අනිකට දානවා කැල්සියම් කාබනේට් කුඩු ග්‍රෑම් 5. එතකොට අහනවා මේකෙන් බලන්නේ මොන සාධකයද? මේ දෙකෙන් පරීක්ෂා කරන්නේ නම් ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය. ප්‍රතික්‍රියකවල භෞතික ස්වභාවය. නැත්නම් ප්‍රතික්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය කිව්වත් අවුලක් නැහැ. හරි ප්‍රතික්‍රියාවල භෞතික ස්වභාවය නැත්නම් ප්‍රතික්‍රියා කරන පෘෂ්ඨ වර්ගඵලය කිව්වත් අවුලක් නැහැ. ඊගවට කියනවා B එකේදී y හා z. y හා z ගත්තාම y බලන්න. y ගේ සහ z ගේ සාන්ද්‍රණය සමානයි. දෙකේම තියෙන්නේ කැල්සියම් කාබනේට් කුඩු. එහෙනම් භෞතික ස්වභාවය වෙනස් කරලා නැහැ. වෙනස් කරපු සාධකයේ තියෙනවා උෂ්ණත්වය. y ගේ උෂ්ණත්වය 30ක් වෙද්දී z ගේ උෂ්ණත්වය 60යි. ඒ නිසා දෙවනි ඇටෝමේදී ඔය y හා z ගෙන් බලන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කෙරේ උෂ්ණත්වය බලපාන ආකාරය. උෂ්ණත්වය. ඊළඟට ඔබට කියනවා y හා z හි ප්‍රතික්‍රියා ශීඝ්‍රතා සංසන්දනය කිරීම සඳහා ඔබ කවර නිරීක්ෂණයක් භාවිතා කරන්නේද? right. දැන් පුතා වෙන්නේ මේ කැල්සියම් කාබනේට් වලට HCl කලවම් කරනවා. එතන මෙන්න මෙතන අර ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. කැල්සියම්ගේ ක්ලෝරයිඩය හැදෙනවා. හැදෙන හයිඩ්‍රජන්ගේ කාබනේටයේ ස්ථායි නැති නිසා එයා කැඩිලා ජලය සහ කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. එතන මේ විදිහේ ප්‍රතික්‍රියාවකට යනවා. ඒ නිසා ඔබට ශීඝ්‍රතාවය කියන්න පුළුවන් එක්කෝ ප්‍රතික්‍රියක වැයවීම. එහෙම නැත්නම් ඵල සෑදීම. ඔන්න ඔය දෙක ඇසුරෙන්. ඔබට එක්කෝ මේක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සංසන්දනය කරන්න පුළුවන් කැල්සියම් කාබනේට් ක්ෂය වීමට ගතවන කාලය. හරිද? ඒ කියන්නේ කැල්සියම් කාබනේට් මේ ප්‍රතික්‍රියාවට දැම්ම ඉවර වෙනවා. ඒක අපිට පුළුවන් කාගේද කැල්සියම් කාබනේට් ඉක්මනට ඉවරුනේ කියලා බලන්න. ඉක්මනට ඉවර වෙච්ච එක ඉක්මනට ප්‍රතික්‍රියා කරලා තියෙනවා. ඒ නිසා අන්න යාගේ වේගය වැඩි. අපිට පුළුවන් කැල්සියම් කාබනේට් වැයවීම මත තීරණයක් ගන්න. හරි? එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන හැදෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. වායු එකතු කරලා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. නැත්නම් බැලු බැලමට පිට වෙන බුබුලු ප්‍රමාණය. හරි? වැඩි වේගයෙන් ප්‍රතික්‍රියා කළොත් වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. වැඩිපුර බුබුලු දානවා. හරි? අපට අවශ්‍ය නම් පුළුවන් ශීඝ්‍රතාවය කෙරෙහි කියන්නේ මේක නිරීක්ෂණය කරන්න පිටවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඇසුරෙන්. හරි? එක්කෝ කාබන් ඩයොක්සයිඩ් වැයවීමට ගතවන කාලය ඇසුරෙන් බලන්න. එහෙම නැත්නම් පිටවන CO2 බුබුලු ප්‍රමාණය මත තීරණය කරන්න. වඩා හොඳයි කාබන් ඩයොක්සයිඩ් වැයවීම මත හිටියා නම්. right 3. ඉහත එක A හා B හි සඳහන් සාධක දෙකට අමතරව
මෙම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන වෙනත් සාධකයක්. අනේ හරිනේ ඉතින්. ඔය ප්‍රශ්නේ ඇස්සේ හිටියේ භෞතික ස්වභාවයයි උෂ්ණත්වයයි. ඒතර මේ ප්‍රතික්‍රියාවට බලපාන වෙනත් සාධකයක් කිව්වහම උත්ප්‍රේරක දාගන්න එපා. එයා මේකට අදාළ නැහැ. උත්ප්‍රේරක භාවිතා කරන්නෙම නැහැ. අනික් වෙනස් කරන්න පුළුවන් සාධකයේ මෙතන තියෙනවා සාන්ද්‍රණය. ඔය සාන්ද්‍රණය HCl ගේ සාන්ද්‍රණය අපිට කිව්ව එකයි කියලා. අපිට පුළුවන් සාන්ද්‍රණ දෙක වෙනස් කරලා බලන්න. එකකට එක MOL DM ඍතුර දානවා. අනිකට දෙකක් MOL DM ඍතුර වගේ දාලා පරීක්ෂණය කරන්න පුළුවන්. ඒ සාන්ද්‍රණීය බලපෑමත් මේකෙන් බලන්න පුළුවන්. right. ඉහත තුනහි සඳහන් සාධකයේ බලපෑම සෙවීම සඳහා y සමග z ඇටෝම යොදා ගන්නවලු. ඒ කියන්නේ දැන් අපි ලියපු උත්තරේ සාන්ද්‍රණයනේ. මේ සාන්ද්‍රණයේ බලපෑම බලන්න YZ ඇටෝම් පාවිච්චි කරනවා කියලා කියනවා. එහෙනම් මම දැනගන්න ඕනි සාන්ද්‍රණය වෙනස් කරලා අනිත් ඔක්කොම සමානව තියන්න. right? සාන්ද්‍රණය වෙනස් කරන්න අනිත් ටික සමානව තියන්න. එහෙනම් මට සිද්ධ වෙනවා YZ දෙන්නගේ උෂ්ණත්වයන් සමාන කරන්න. පළවෙනි වැඩේ ඒක. YZ ඇටෝම් යොදා ගන්නවා නම් ඉස්සල්ලාම ඔබ උෂ්ණත්වය සමාන කරන්න. Y සහ Z ගේ උෂ්ණත්ව සමාන කරන්න. දෙවැනි වැඩේ තමයි HCl අම්ල සාන්ද්‍රණය වෙනස් කරන්න. හරි? වෙනස් අම්ල සාන්ද්‍රණ භාවිතා කරන්න. ඔය තමයි වෙනස්කම්. හරි? උෂ්ණත්වය සමාන කරලා අම්ල සාන්ද්‍රණ වෙනස් කරන්න ඕනේ. right. මෙම ක්‍රියාකාරකමේදී ඵලයක් ලෙස කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවේ. එම වායු අණුවක ලුයිස් ව්‍යුහය ඇඳ දක්වන්න. හරි. ගොඩක් වෙලාවට මේ ලුයිස් ව්‍යුහය කියන එකත් අඳින්න දෙනවා. ඒ නිසා අපිට සුලභව දෙන්න පුළුවන් කීප දෙනෙක්ගේ අපි ලුයිස් එක අඳිමු. හරි මම සරලව කියලා දෙන්නම් කොහොමද ලුයිස් අඳින්නේ කියලා. මේවා නම් ගොඩක් අය දන්නවා. හරි. හැබැයි ඉතින් බලමුකෝ අපි ලුයිස් එකක් ඇඳලා හරි. නැත්තම් මේ කියන විදිහට ඇඳලා. ඔන්න දැන් මේ මෙතනට එන්නේ නැතුව මම එන්නම් සරල තැනකට හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් වායුව. ඒතර මම නම් සාමාන්‍ය ගොඩක් වෙලාවට කියන කතාව තමයි මේ ලුයිස් අඳින්න කලින් තිත් කතර සටහන ඇඳ ගන්න. ඒතර වැඩේ ලේසියි. හරිද? මම මෙතන ඉන්න හයිඩ්‍රජන්ට මුලින්ම තිත් කතර සටහනක් අඳිනවා. ඒතර හයිඩ්‍රජන්ලා දෙන්නෙක් නෙන්නේ. ඒ නිසා මම ඒ දෙන්නව ඔහොම පටලවනවා. මෙන්න හයිඩ්‍රජන්, මෙන්න අනිත් හයිඩ්‍රජන්. හරි. මේ කාරණාව තීරණය කරන්න හොඳම දේ තමයි සංයුජතාවත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. අර ඔබට ආවර්තිතාවගුව ලියලා ඉවර නම් ආවර්තිතාවගුව කොළ කැලේක ලියාගත්තාම සංයුජතාව කියන එක මෙහෙම කොට දාන්න පුළුවන්. මේ බලන්න. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්. මෙතන හීලියම්. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. right. ඔහොමයි. දැන් මේ තමයි පළවෙනි කාණ්ඩය. අන්තිම ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් තියන් ඉන්නේ. දෙවෙනි කාණ්ඩය දෙකක් තියන් ඉන්නේ. තුන්වෙනි කාණ්ඩය තුනක් තියන් ඉන්නේ. හතරවෙනි කාණ්ඩය හතරක්. පස්වෙනි කාණ්ඩය පහක්. හයවෙනි කාණ්ඩය හයක්. හත්වෙනි කාණ්ඩය හතක්. අටවෙනි කාණ්ඩය අටක් නෙමෙයි තියෙන්න පුළුවන් උපරිම ගාන. ඒ කියන්නේ හීලියම්ගේ දෙකයි. දැන් පුතා සංයුජතාවය යන්නේ මේ විදිහට. පළවෙනි කාණ්ඩේ හැම කෙනෙක්ගේම සංයුජතාව එකයි. සංයුජතාව කියන්නේ හදන්න පුළුවන් බන්ධන ගාන. හවුල් කරන ඉලෙක්ට්‍රෝන ගාන. ඔය ඕන එකක් කියන්න පුළුවන්. දෙවෙනි කාණ්ඩයගේ සංයුජතාව හැම වෙලේම දෙකයි. එක එකයි වෙනම පාඩම් කරන්න යන්න එපා. ආවර්තිතාවගුව ළඟ තියෙන නිසා මේකෙන් ওই ටික හදා ගන්න. තුන්වෙනි කාණ්ඩයගේ 3යි, හතරවෙනි කාණ්ඩයගේ 4යි, පස්වෙනි කාණ්ඩයගේ 5යි කියලා හිතුනට 5යි නෙමෙයි. පස්වෙනි කාණ්ඩයගේ 3යි. හයවෙනි කාණ්ඩෙට 2යි. හත්වෙනි කාණ්ඩෙට 1යි. අටවෙනි කාණ්ඩේ උන්ට සංයුජතාවක් නැහැ. හේතුව සංයුජතාව කියන්නේ බන්ධන සෑදීමට ඇති හැකියාව. අටවෙනි කාණ්ඩේ උ බන්ධන හදන්නේ නැහැ. උන්ට බන්ධන හදන්න ඕනෙත් නැහැ. උන් එනකොටම උච්ච වායු වින්‍යාසය අරන් එන්නේ. ඒතර උප්පත්තියෙන් උච්ච වායු වෙච්ච නැති උන්ට තමයි බන්ධන හදන්න වෙන්නේ. ඒ නිසා යාළුවෝ උච්ච වායු වින්‍යාසය ගන්න බන්ධන හදනවා. මේ තියෙන හතර බන්ධන ගන්න. right. දැන් ඕකත් එක්කයි අපි මේ ලුයිස් ව්‍යුහයට යන්නේ. මේ තිත්තර සටහන ඇඳලා ලුයිස් එකට යන්නේ. දැන් මේ විදිහේ ඔබ ආකෘතිය ඇඳගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ හවුල පුරව ගන්න. හවුලට දාන ඉලෙක්ට්‍රෝන ගාන සංයුජතාවයෙන් ගන්න. හයිඩ්‍රජන්ගේ සංයුජතාව එකක් වෙන හින්දා හයිඩ්‍රජන් මේ හවුලට එකක් දානවා. එයා එකක් දානකොට අනිකටත් ඒ ගාන දාන්න වෙනවා. ඉතින් ළඟ තිබ්බෙම එකයි තියෙන එක හවුලට දැම්මා. මෙන්න හයිඩ්‍රජන් අණු. දැන් පුතා මේකෙන් ලුයිස් හදන්න ලේසියි.
අපි කරන්න ඕනි පරමාණු දෙක ඉන්න විදිහට ලියනවා. බෝල අඳින්න යන්න එපා. ඊට පස්සේ එයාලා අතර තියෙන බන්ධන ජෝඩුවකට එක ඉරක් ගහනවා. හරි. ජෝඩුවකට එක ඉරයි. ඉතුරු වෙච්ච අය ඉන්නවනම් වටෙන් පෙන්වන්න. නැත්තම් ඉතින් පෙන්වන්න යන්න එපා. හරි. නැත්තම් ඔහම හිටපුවා. මේ තියෙන්නේ හයිඩ්‍රජන්ගේ ලුයිස් විවය. හරිනේ. මේ විදිහට මම තව එක්කෙනෙක් ගන්නම් ජලය. අපි මේ සුලභ වෙන කීප දෙනෙක් හරි ජලය. දැන් ජලය කියන එක ගත්තාම ඉස්සෙල්ලා මෙයාගේ අර සැකැස්ම හදා ගන්න ඕනි බෝල. බෝල කොහොමද කැපිලා තියෙන්නේ? මේ සැකැස්ම හදනකොට දැන් අවුලක් එනවා. මෙතන හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. ඔක්සිජන්ලා එක්කෙනෙක් ඉන්නවා. කොහොමද මෙයාලා සෙට් වෙන්නේ? එතකොට මෙන්න මේ වගේ වෙනස් පරමාණු ඉන්නකොට මධ්‍ය පරමාණුවක් එහෙම නැත්නම් ප්‍රධාන පරමාණුවක් තෝරගන්න ඕනේ. දැන් ළමයි ප්‍රධාන පරමාණුව තෝරගන්නේ සංයුජතාව පාවිච්චි කරනවා. ඉන්න අයගෙන් සංයුජතාව වැඩිම එක ප්‍රධාන පරමාණුව විදිහට ගන්නවා. දැන් මෙතන හයිඩ්‍රජන් ඔක්සිජන් ගත්තාම හයිඩ්‍රජන්ගේ එකයි. ඔක්සිජන්ගේ සංයුජතාව 2යි. ඒ නිසා මගේ මධ්‍ය පරමාණුව ප්‍රධාන පරමාණුව ඔක්සිජන් මේ අනිත් ඒව ටික ඔක්කොම ඔක්සිජන්ට සෙට් වෙලා ඉන්නේ. අනිත් ඒව කියන්නේ ඉතින් හයිඩ්‍රජන්ලා දෙන්නනේ මෙන්න. ඔය ආකෘතිය හදාගන්න. මේ ආකෘතිය හැදුවට පස්සේ හවුල් කරන ගාන උන් අපිට තීරණය කරන්න පුළුවන්. ඔක්සිජන්ගේ සංයුජතාව 2ක් නිසා එයා 2ක් හවුල් කරනවා. ඒ 2 හවුල් කරන්න වෙන්නේ හයිඩ්‍රජන්ලා දෙන්නෙක් එක්ක. ඒ නිසා එකට එක ගානේ දෙන්නට 2ක් දෙන්න. දුන්නාම හයිඩ්‍රජන් තමා සන්තකයේ පවතින එකම ඉලෙක්ට්‍රෝනය මේ හවුලට දානවා. හරි. ඔන්න හවුල හරි. දැන් බලන්න ඕනේ ඉතුරු වෙච්ච අය ඉන්නවා. හයිඩ්‍රජන්ගේ එකම ඉලෙක්ට්‍රෝනය හවුලට දාපු නිසා මෙයා ළඟ වෙන නැහැ. හැබැයි පුතා ඔක්සිජන් එනකොට අන්තිම ශක්ති මට්ටමේ 6ක් ගෙනාවා. ඒතු එයා 6 වෙනි කාණ්ඩේ. ඔය 6න් 2ක් හවුලට දාපු ඔක්සිජන්ට හවුලට දාගන්න බැරි වෙච්ච තව 4ක් තියෙනවා. මේ තියෙන්නේ ඒවා. මේවා තියන්න ඕනි මෙහෙම එකසර ඉලෙක්ට්‍රෝන යුගල් විදියට. ඔය තියෙන්නේ ජල අණුවේ තිත් කතිර සටහන. දැන් ගහනවා ලුයිස්. පරමාණු තියෙන විදියට සංකේත ටික දාගන්න මෙන්න. බන්ධන ජෝඩුවක් එක ඉරකින් පෙන්වන්න. මේ ඔක්සිජනුයි හයිඩ්‍රජනුයි අතර එක බන්ධන ජෝඩුවයි. ගහනවා එක ඉරක්. මේ දෙන්න අතර එක බන්ධන ජෝඩුවයි ගහනවා එක ඉරක්. ඔක්සිජන් ළඟ ඉතුරු වෙච්ච 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 අපි දානවා ඔක්සිජන් වටේට තිත් වලින්. මෙන්න ඔක්සිජන්ගේ ලුයිස් විවය. එහෙනම් ඔය විදිහට අපි අඳිමු අපිට පේපර් එකේ අඳින්න තියෙන කාබන් ඩයොක්සයිඩ්ගේ ලුයිස් විවය. රයිට්. එහෙනම් මුලින්ම තිත් කතර සටහන ගොඩනගනවා කාබන් ඩයොක්සයිඩ්. මධ්‍ය පරමාණුව වෙන්න ඕනි කාබන්. අපිට තේරෙනවා ඔක්සිජන්ගේ සංයුජතාව 2ක් වෙද්දී කාබන්ගේ සංයුජතාව 4ක් වෙනවා. ඒ නිසා මෙන්න මධ්‍ය පරමාණුව ලෙස මම කාබන්ව ගන්නවා. අරගෙන ඉතින් ඔක්සිජන්ලා දෙන්නවා මේකට බඳවනවා මේ. මෙන්න ඔක්සිජන්. දැන් හවුල් කරන ගාන මධ්‍ය පරමාණුවෙන් පටන් ගන්න. කාබන්ගේ සංයුජතාව 4ක් නිසා එයා 4ක් හවුල් කරන්න ඕනේ. මේ 4 හවුල් කරන්නේ ඔක්සිජන්ලා දෙන්නෙක් එක්ක. ඒ නිසා මෙයාට පුළුවන් එක ඔක්සිජන් එකෙකුට 2ක් දාන්න. මේ ඔක්සිජන්ටත් 2ක් දාන්න. දැම්මම ඔක්සිජනොත් ඔය හවුලට එයාගෙන් 2ක් දානවා. එයත් 2ක් දාන්න බලාගෙන හිටියයි. එයත් හවුල් කරන ගාන 2ක් නිසා. රයිට්. ඔහොම වුණාම කාබන් අන්තිම ශක්ති මට්ටමේ ගේන ඉලෙක්ට්‍රෝන 4ම මේ වැඩේට යෙදවෙනවා. කාබන් සතු ඉතුරු වෙච්ච ඒවා නැහැ. හැබැයි ඔක්සිජන් අන්තිම ශක්ති මට්ටමේ 6ක් තියාගෙන ඇවිල්ලා 2ක් හවුලට දාපු නිසා ඔක්සිජන් ළඟ ඉතුරු වෙච්ච ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. මෙයා ළඟත් ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඒතර ඔහොම ඇඳාම බලන්න හැම කෙනෙක්ගේ ළඟම ඉලෙක්ට්‍රෝන 8ක් ඇවිල්ලා මේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙනවා. බන්ධනේ හරි. දැන් අපිට පුළුවන් මේකෙන් එන්න ලුයිස්ට. මෙන්න කාබන්, මෙන්න ඔක්සිජන්, මෙන්න ඔක්සිජන්. එක ජෝඩුවක් එක ඉරයි. මේ කාබන් ඔක්සිජන් අතරේ ජෝඩු 2ක් තියෙනවා. ඒ සමට ඉරි 2ක් ගහන්න වෙනවා. මෙන්න ද්විත්ව බන්ධනයක් හැදෙනවා. මේ කාබනුයි ඔක්සිජනුයි අතරේ ඉරි 2යි. ජෝඩු 2ක් ඉන්නවා. මෙයා ළඟ ඉතුරු වෙච්චේම නැහැ. හැබැයි ඔක්සිජන් ළඟ ඉතුරු වෙච්ච 4 දෙනෙක් ඉන්නවා මේ. මේ ඔක්සිජන් ළඟත් ඉතුරු වෙච්ච 4 දෙනෙක් ඉන්නවා. ඔන්න ඔය විදිහේ සැකස්මකට ඔබට යන්න වෙනවා. මේ තමයි කාබන් ඩයොක්සයිඩ්ගේ ලුයිස් විවය. CO2 ගේ ලුයිස් විවය. හරි. මම හිතන්නේ ඒක අවුලක් නෑ එතකොට.
කාබන් ඩයොක්සයිඩ් ගේ ලුයිස් වේව ඔබ හරියට අඳලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඊට පස්සේ කියනවා ප්ලාස්කුව තුල සිදුවන ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න කියලා. right. දැන් පුතා ප්ලාස්කුව ඇතුලේ කැල්සියම් කාබනේට් HCl එක්ක රසායනිකව ප්‍රතික්‍රියා කරනවා. අම්ල කාබනේට ප්‍රතික්‍රියාවක්. මෙන්න. කැල්සියම් කාබනේට් ධන HCl හැදෙන්න ඕනි ලවණය කැල්සියම් ක්ලෝරයිඩ් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය තුලිත කරන්න ලේසි. කැල්සියම් එකට කැල්සියම් එක වම ගිහලා බලන්න මේ හයිඩ්‍රජන් දෙකක් තියෙනවා මේ පැත්තේ. ඒ හයිඩ්‍රජන් ගාන බැලන්ස් කරන්න මෙතන මට දෙකක් දාන්න වෙනවා. ඒක අපිට සෝදිසි ක්‍රමයේ විතරයි තියෙන්නේ. සෝදිසි ක්‍රමයෙන් දෙපැත්ත බලලා පරමාණු ගණන සමාන කරන්නයි වෙන්නේ. එතනට HCl දෙකක් දැම්මම ක්ලෝරින් දෙකත් හරියනවා. සමීකරණය තුලිත වෙනවා. right ඔච්චරයි. ලේසි වැඩි. කැල්සියම් කාබනේට් HCl දෙකක් දාලා ප්‍රතික්‍රියාව කරගෙන යන්න තියෙනවා. හරි. දැන් ඔන්න පුතා ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම. තුලිත සමීකරණය දුන්නේ නිකන් නෙමෙයි හරි. ඕවා නිකන් ජොලියට දෙනව නෙමෙයි. ඊගාව ප්‍රශ්නෙට ඕක ඕනි වෙනවා. එහෙන් තමයි දෙන්නේ. මේ ඇටෝම සඳහා භාවිතා කරපු කැල්සියම් කාබනේට් සියල්ල ප්‍රතික්‍රියාව සඳහා වැය වෙනවා. මේක අස්සෙන් එක ප්‍රශ්නයකට උත්තරයක් එන විදිය හොඳට තේරුම් ගන්න මේ જાතියේ ප්‍රශ්නයක් ඔබට එනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් මේ යන්නේ තුලිත රසායනික සමීකරණ ආශ්‍රිත ගණනය කිරීම. තුලිත රසායනික සමීකරණ වලින් ගණන් හදන්න පුළුවන්. එක්කෙනෙක් ගැන තොරතුරු තියෙනවා අනික් අය හොයන්න පුළුවන්. ඒතර ඔන්න ඒ වැඩේටයි මේ එන්නේ. ඒ නිසා හොඳට මේක පොඩක් බලා ගන්න තේරුම් ගන්න. අපිට කියනවා X ඇටෝම සඳහා භාවිතා කරපු කැල්සියම් කාබනේට් සියල්ල ප්‍රතික්‍රියා කරනවා. දැන් අපි දැක්ක මේ X ඇටෝමට පාවිච්චි කළේ ග්‍රෑම් 5ක් නේ. හරි කැල්සියම් කාබනේට් ග්‍රෑම් 5ක් තමයි දැම්මේ. ඒ ග්‍රෑම් 5ක් දැම්මා මේ සියල්ල මොකද වෙන්නේ ප්‍රතික්‍රියා කරලා ඉවර වෙනවා. එතන කාබන් ඩයොක්සයිඩ් යම් ප්‍රමාණයක් හැදෙනවා. මෙන්න මේ හැදෙන කාබන් ඩයොක්සයිඩ් මවුල ගාන තමයි අපෙන් අහන්නේ. මෙන්න මේකෙදි ඔයාලට හරි ලේසි. ඔයාලා කැල්සියම් කාබනේට්ගේ මවුල ගාන හොයාගත්තොත් මුලින් ඔයාලා කැල්සියම් කාබනේට් මවුල ගාන හොයනවා. දැන් එක එක ක්‍රම වලට මවුල ගණන් හොයන්න ඔබ ඉගෙනගෙන ඇති. හරි මම දන්නවා සමහර විට අර අපි මෞලික ස්කන්ධය හොයාගන්න. ඉතින් ලියනවා. කැල්සියම් කාබනේට්ගේ මෞලික ස්කන්ධය සමානයි මෙච්චරයි. හරි. ඊගාවට කියනවා එම නිසා ග්‍රෑම් මෙච්චරක ඇති මවුල ගාන මෙච්චරයි. එම නිසා මෙච්චර ග්‍රෑම් ගානක තියෙන්න ඕනි මවුල ගාන මෙච්චරයි. කොහොම වගන්ති ලියන ඒවත් තියෙනවා. හරි. ඉතින් මේ වගේ වගන්ති ලියන්න නම් පටන් ගන්න එපා. ඒවා පහේ පන්තියේ ගණිතයට හොඳයි. වගන්ති ලියන වැඩේට නොයා පුළුවන් තරම් දැන් ඔයාලට මේ මවුල ගණන ඔයාලගේ සීමාවේ සමීකරණ වලින් කොට දැම්මේ. ඒ නිසා සරලව මවුල ගණන් මම භාවිතා කරන සමීකරණ වගන්ති ලියන්නේ නැතුව සමීකරණ නැතුව වෙන මොනවාරි හදුවත් කමන්නේ පේපර් එකේ වගන්තිලා ලියන්න එපා අපරාධේ කාලේ. හරි. අර හම්පඩ ක්‍රම පාවිච්චි කරන්න එපා අපිට ඊට වඩා අලුත් ක්‍රම වලට යන්න පුළුවන්. රයිට්. එතන මවුල ගාන හොයන්න අපිට පුළුවන් කිසියම් කෙනෙකුගේ ස්කන්ධයක් එයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදන්න. බය නැතුව සමීකරණ පාවිච්චි කරන්න සිලබස් එකේ සමීකරණ තියෙනවා. හරි මොකද සමහර ඉස්කෝල වල තියෙනවා කේස් එකක් මිස් ලකුණු දෙන්නේ නැහැ සමීකරණ දැම්මා. හරි. මේ ප්‍රශ්න වෙච්ච ඒවා තියෙනවා. ඒ කියන්නේ මිස් කියන්නේ මිස් උගන්නපු ක්‍රමයටම වැඩි තියෙනවා. එහෙම නැතුව කියන අනික ඔක්කොම වැරදි කියලා. එහෙම නැහැ ඔබ කොහෙන් හරි කමන්නේ උත්තරයට යනවා නම් එච්චරයි. ඊගාවට කියන සමීකරණ ඕවා නැහැ. මෙහෙම නැතුව කොහොමද ඒවා හදන්නේ? කොහෙන් හරි උස්සන් එන්න එපා කියලා ඔන්න බැලලා පන්නනවා. හරි. අන්තිම උත්තරේ එනවා. ඒක ගැටලුවක් නැහැ. එයා දන්නවා මේක හරි කියලා. අර එයාව ගන්නපු ක්‍රමයට ලියලා නැති නිසා පොඩ්ඩක් දුක හිතිලා. හරි. එහෙම එක එකව කියන්න පුළුවන්. ඒ නිසා ඔබට කිසි ගැටලුවක් නැහැ සිලබස් එකේ පෙන්වන්න පුළුවන් මෙන්න මේ සිලබස් එකේ මේ සමීකරණය තියෙනවා කියලා. හරි. නිසා කිසි අවුලක් නැහැ සමීකරණ පාවිච්චි කරන්න. n කියන්නේ මවුල ගාන. මවුල ගාන සමානයි සිම්පල් m කියන්නේ ස්කන්ධය බෙදන්න කැපිටල් m කියන්නේ මෞලික ස්කන්ධය. හරි ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදන්න. දැන් මට මෙයාගේ මවුල ගාන හොයන්න ඕන. ඒ නිසා මම එයාගේ ස්කන්ධය දානවා. මෙන්න ග්‍රෑම් 5යි. රයිට්? ග්‍රෑම් 5යි. මට අනිවාර්යෙන් මෞලික ස්කන්ධය නම් හදා ගන්න වෙනවා. ඒ නිසා මම පැත්තක මෞලික ස්කන්ධය හදනවා මෙන්න. කැල්සියම් කාබනේට්ගේ මෞලික ස්කන්ධය. කැල්සියම් 40යි, කාබන් 12යි, ඔක්සිජන් 3ක් කියන්නේ 16 ඒවා 3ක්. 40යි 12යි 52යි 16 වරක් 3 48යි ඔක්කොම එනවා 100ක්. මෙන්න මෞලික ස්කන්ධයේ මෞලයට ග්‍රෑම් 100යි. හරිනේ. දැන් එහෙනම් මම ස්කන්ධය බෙදනවා මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 100ෙන්.
දැන් ඉතින් උත්තරේ එනවනේ ළමයි. cm 5යි. cm 5 කියන්නේ 0.05යි. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. යට ඉන්න මවුලයට උඩ එනකොට මෝල් වෙනවා. සා 0.05යි මෝල්. රයිට්. මවුල 0.05ක් වෙනවා. හරි එවනම් ඔබට පුළුවන් කැල්සියම් කාබනේට්ගේ මවුල ගාන හොයාගන්න. 0.05යි මවුල. ඕක හොයාගත්තට පස්සේ මෙතනින් එහාට වැඩේ හරි ලේසි. අපිට පොඩි සංකල්පයක් උගන්වනවා මෙහෙම. අන්න බලන්න. මේ කියන තුලිත රසායනික සමීකරණයක එක් එක් සංඝටක අතර පවතින ස්ටොයිකියෝමිතික අනුපාතය. වචනේ බර මොනකට වැඩි හිතන්න එපා. ස්ටොයිකියෝමිතික අනුපාතය කියලා කියන්නේ මේ ඉස්සරහා තියෙන ඉලක්කම් අතර අනුපාතය. තුලිත කරන්න අපි දාන ඉලක්කම් අතර තියෙන අනුපාතය. මේ බලන්න. කැල්සියම් කාබනේට් ළඟ ඉලක්කමක් නැහැ. නැහැ කියන්නේ 1යි. HCl ළඟ ඉලක්කමක් තියෙනවා 2යි. 1ට 2ට කැල්සියම් ක්ලෝරයිඩ් ළඟ ඉලක්කමක් නැහැ 1යි. කාබන් ඩයොක්සයිඩ් ළඟ ඉලක්කමක් නැහැ 1යි. ජලය ළඟ ඉලක්කමක් නැහැ 1යි. මෙන්න අනුපාතය. මේ අනුපාතයට අපි කියනවා ස්ටොයිකියෝමිතික අනුපාතය. මේ ස්ටොයිකියෝමිතික අනුපාතය මවුල අනුපාතයට සමානයි. ඒ කියන්නේ පුතා මේ 1ට 2 1 1 ওই ටික අනුපාත ගත්තොත් මේක කෙලින්ම මවුල අනුපාතය කියලා මට දාන්න පුළුවන්. නිසා මට පුළුවන් මේ සේරටම වැය වෙන මවුල ගණන් ටික හොයාගන්න. මේ බලන්න. මෙයාගේ 0.05යි නම් මේ දෙන්න අතර 1ට 2 අනුපාතයක් තියෙනවා නම් මෙයාගේ මවුල ගාන 0.1යි. මෙයා වගේ දෙකක් මෙතන තියෙනවා. මෙයයි අතර 1ට 1 අනුපාතයක් තියෙනවා. මෙයා 0.05යි නම් මෙයාගේ 0.05ක් හැදෙනවා. මෙයාත් 1ට 1 0.05ක් හැදෙනවා. මෙයාත් 1ට 1 0.05ක් හැදෙනවා. ඔය විදිහට ඔබ සතුව තුලිත රසායනික සමීකරණයේ තියෙනවා නම් ඕනිම මවුල ගානක් හදා ගන්න පුළුවන්. හරි. එහෙමනම් ඔයාලෙන් අහන්නේ මේ ප්‍රතික්‍රියාවෙන් නිපද වෙන කාබන් ඩයොක්සයිඩ් මවුල ගාන. හරි. ඔයාලා මුලින්ම හොයන්න ඕනි ප්‍රතික්‍රියා කරන කැල්සියම් කාබනේට්ගේ මවුල ගාන. ඒක හොයලා ස්ටොයිකියෝමිතික අනුපාතයට අනුව මෙයාගේ මවුල ගාන 0.05 කියන එක පෙන්වනවා නම් හරි. මොකද මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ඔබට හැලී ලියන්න අවස්ථාවක් නැහැ මේකේ. හරි. සමහර ඒවා පිටු භාගයක් විතර ලියනවා. මේක ඊටත් මදි. ඊගාට කොල කෑල්ලක් කරේ ස්ටේපර් ගහලා අමුන්න. හරි. ඒ අමුන්නේ එහෙම බලන්නේ නැහැ විභාගයට ගියාම මේ තියෙන ඉඩ ප්‍රමාණය පාවිච්චි කරන්න වෙනවා. 3/6ට භෞතික අවස්ථාව දෙක අනිවාර්යයි. නෑ. සාමාන්‍යයෙන් තුලිත රසායන අහලා තිබෙන ප්‍රශ්නයක් 3/6ට භෞතික අවස්ථා ලිවීම අනිවාර්යද කියලා. සාමාන්‍යයෙන් තුලිත රසායනික සමීකරණයක් ලියනකොට භෞතික අවස්ථා ලිවිය යුතුයි. හැබැයි සාමාන්‍ය පෙළ මට්ටමේ ශිෂ්‍යයෙක්ගෙන් භෞතික අවස්ථා බලාපොරොත්තු වෙන්නේ නැත. ඒ නිසා ඒ ගැන ඔබ වද වෙන්න එපා. භෞතික අවස්ථා ඕනේ නැහැ. මවුල ප්‍රමාණය විතරක් ලියුවොත් ප්‍රශ්නයක් නැද්ද කියලා. ලකුණු දෙකක ප්‍රශ්නයක්. ඒ කියන්නේ මවුල ප්‍රමාණය විතරක් ඔබ උත්තරයට ලියුවොත් එක ලකුණේ හම්බ වෙන්නේ. අර ගාන හදනවට එන පියවරට අදාළ ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඔය එතකොට බලන එකා හිතනවා මම මේ එහා පැත්තේ කාගෙන් බලලා තමයි උත්තරේ දෙන්නේ කියලා. අපි ඉතින් වැඩිපුර කරන්නේත් ඒකනේ. 3/4 වෙනි එකට උත්තර එකක් අපි මේ ඇටෝම් දෙක සමාන උෂ්ණත්වයකට පත් කළ යුතුයි. ඇටෝම් දෙක සමාන උෂ්ණත්වයකට පත් කළ යුතුයි. මොකද මේ දෙන්නගේ උෂ්ණත්ව වෙනස් අගයක තියෙන්නේ. ඊළඟට සාන්ද්‍රණය කියන එක පරීක්ෂා කරන්න ඕනි වෙන නිසා මට ඔය ද්‍රාවණ දෙකේ HCl සාන්ද්‍රණ වෙනස් කරන්න ඕන. ඇටෝම් දෙකේ HCl සාන්ද්‍රණ වෙනස් කළ යුතුයි. හරිද? එච්චරයි. right. එහෙමනම් ඔන්න 7 වෙනි ප්‍රශ්නය. හරි. දැන් අපි කියපු කාල සීමාව දැන් ලඟ වීගෙන යනවා. බලමු අපි ඉක්මනට මේ ප්‍රශ්න ඉවරම කරමු. හරි පුතා. දැන් එන 8 වෙනි ප්‍රශ්නයට. 3/8. කැල්සියම් කාබනේට් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අතර සිදුවන ප්‍රතික්‍රියාවේ ශක්ති විපර්යාසය ඩෙල්ටා H දීලා තියෙනවා මවුලයකට කිලෝජූල් 61ක් කියලා. නිකන් 61ක් නෙමෙයි ඍණ 61ක් කියලායි දීලා තියෙන්නේ. හොඳට මෙන්න මේ කතන්දරය අහන්න මම මේක ප්‍රශ්න වලට එන්න කලින් මේ කාරණාව කියන්නම්. මෙන්න ප්‍රතික්‍රියාව. අර කලින් කියපු ප්‍රතික්‍රියාවනේ. කැල්සියම් කාබනේට් HCl එක රසායනිකව ප්‍රතික්‍රියා කරලා තුලිත කරොත් මම දෙකක් දාන්නම්. රසායනිකව ප්‍රතික්‍රියා කරලා
කැල්සියම් ක්ලෝරයිඩ් හැදිලා කාබන් ඩයොක්සයිඩ් හැදිලා ජලය පිට වෙනවා. හරිද? මෙහෙම තමයි තියෙන්නේ. එතකොට මේ ප්‍රතික්‍රියාව සඳහා සහභාගී වෙන මෙන්න මෙයාලට අපි කියනවා ප්‍රතික්‍රියක කියලා. හරිද? ප්‍රතික්‍රියක කියලා කියනවා. ප්‍රතික්‍රියාවෙන් හැදෙන මෙන්න මේ අයට අපි ඵල කියලා කියනවා. හරි? ප්‍රතික්‍රියාවෙන් හැදෙන අය ඵල. එතකොට මම කිසියම් ප්‍රතික්‍රියාවකදී සිදුවන ශක්ති විපර්යාසය, හරිද? ශක්ති විපර්යාසය කියන එක ගණනය කරන්නේ මෙන්න මේ විදිහට. ඵලවල ශක්තිය ඵලවල ශක්තියෙන් අඩු කරන්න ප්‍රතික්‍රියකවල ශක්තිය. ඵලවල ශක්තියෙන් අඩු කරන්න ප්‍රතික්‍රියකවල ශක්තිය. කොහොමයි කරන්න වෙන්නේ? එතකොට දැන් මේ විදිහට ශක්ති විපර්යාසය ගණනය කළාම අපිට කියනවා ලැබිලා තියෙන උත්තරේ ඍණ. උත්තරේ ඍණ කියලා කියන්නේ ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ඵලවල ශක්තිය අඩු වෙලා කියන එක. මෙහා පොඩි අගයක්, මෙහා ලොකු අගයක්, පොඩි එකාගෙන් ලොකු එක අඩු කළා තමයි ඍණ අගයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය කියන ප්‍රතික්‍රියාවේ ඵලවලට වඩා ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ඵලවල තියෙන ශක්තිය මොනවා හරි වෙලා හානි වෙලා. හරි? උදාහරණයක් මෙහෙම සීන් එකක්. මං කිව්වොත් මෙහෙම ප්‍රතික්‍රියක ඉන්නවා. අපි හිතමු මේ ප්‍රතික්‍රියක සතුව ජූල් 100ක ශක්තියක් තිබ්බා කියලා නිකමට. ඔන්න ප්‍රතික්‍රියක. ඔක්කොම ශක්තිය මම දාන්නම්. මේ ජූල් 100ක ශක්තියෙන් ඵලවලට එනකොට හිතන්න ඉතුරු වෙලා තියෙන ජූල් 80යි. දැන් ඔහොම වුණොත් එහෙම බලන්නකො 80න් 100නේ අඩු වෙන්නේ. එතකොට ඍණ 20ක් එන්නේ. අන්න ඒ වගේ මේ ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි, ඵලවල ශක්තිය අඩුයි. හැබැයි අපි අහලා තියෙනවා පොඩි කාලේදී මේ ශක්තිය කියන එක මවන්න හරි විනාශ කරන්න හරි බෑ. එක ශක්තියක් තව ශක්තියක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට පුතා මේ 100ක තිබිච්ච ශක්තිය 80ට බහිනකොට අර නැති වෙන 20ට මොකද වෙන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. ඔන්න ඔය 20 මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට බාහිරයට නිදහස් වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිදුවීමේදී බාහිර පරිසරයට ශක්තිය නිදහස් වෙලා තියෙනවා. ජූල් 20ක් මම උදාහරණයක් කියන්නේ. ගානේ කතන්දරේ නෙමෙයි. හරි? ජූල් 20ක්. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට බාහිර පරිසරයට ශක්තිය නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන්නේ තාප ශක්තිය විදිහට. දැන් එතකොට අවුලක් එනවනේ. තාප ශක්තිය විදිහට මෙයාගේ ශක්තිය පිට වෙනකොට වටේ පිටේ භාජනයම පොඩ්ඩක් රත් වෙන්න පුළුවන්. හරි? ඒ නිසා මෙන්න මේ විදිහේ ප්‍රතික්‍රියා තියෙනවා පරිසරයේ. සමහර ප්‍රතික්‍රියා තියෙනවා ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට එයා පිටින් ශක්තිය ගන්නවා. එතන හිතන්න මෙයා ළඟ ජූල් 100ක් තියෙනවා. ප්‍රතික්‍රියාව කරන්න එයා පිටින් 20ක් ගන්නවා. පිටින් 20ක් ගත්තොත් අන්තිමට පළවලට එනවා 120ක්. එහෙම වුණොත් මං ශක්ති විපර්යාසය වුවම පළවල ශක්තිය වැඩි, ප්‍රතික්‍රියකවල ශක්තිය අඩුයි. ඒ නිසා ශක්ති විපර්යාසය ධනාගයක් විදිහට එනවා. ඒතර හොඳට තේරුම් ගන්න මෙතන ශක්ති විපර්යාසය ඍණ වෙන්නේ ඇයි? ප්‍රතික්‍රියක වලට වඩා පළවල ශක්තිය අඩු නිසා. ප්‍රතික්‍රියක වලට පළවල ශක්තිය අඩු වෙන්නේ ඇයි? ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ශක්තියෙන් යම් කොටසක් බාහිරයට තාපය ලෙස හානි වෙන හින්දා. එතකොට පුතා යම් ප්‍රතික්‍රියාවකදී පරිසරයට තාපය හානි වෙනවා නම්, ශක්තිය එළියට යනවා නම්, එහෙම ප්‍රතික්‍රියාවලට අපි කියනවා තාපදායක ප්‍රතික්‍රියා කියලා. හරිද? ප්‍රතික්‍රියාව සිදුවීමේදී බාහිරයට තාපය හානි වෙනවා නම් ඒවා තාපදායක ප්‍රතික්‍රියා. ප්‍රතික්‍රියාව වෙනකොට පිටින් තාපය උරා ගන්නවා නම්, පිටින් ශක්තිය ගන්නවා නම් ඒවට අපි කියනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා. ඔන්න වෙනස. හරි? තාපදායක අවශෝෂක කියන එකේ. එහෙනම් ඩෙල්ටා H ඍණ වෙන්නේ තාප ශක්ති විපර්යාසයේ ඍණ වෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාවල. ඔබේ පිළිතුරට හේතු දක්වන්න කියලා කියනවා. ඉතින් මේ වැඩේ වෙන්න නම් අනිවාර්යයෙන් ඍණ වෙනවා කියලා කියන්නේ ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය අඩු වේ. ඔබ එහෙම ලියන්නකෝ. ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය අඩු වේ. එනම් බාහිරයට ශක්තිය හානි වේ. එක වගන්තියක් විතරක් තිබ්බත් ඇති. හරි? ප්‍රතික්‍රියක වලට වඩා ඵලවල ශක්තිය අඩු වේ. එනම් බාහිරයට ශක්තිය හානි වේ.
ඔය කියන කාරණාව කියන්න පුළුවන්. right. දැන් ඔබට කියනවා මේ ප්‍රතික්‍රියාවට දාලා ශක්ති සටහන සම්පූර්ණ කරන්න කියලා. right. දැන් ප්‍රතික්‍රියා වර්ග දෙකේදී මම කිව්වා තාප දායක කියලා එක જાතියක් තියෙනවා, තාප අවශෝෂක කියලා එක જાතියක් තියෙනවා. මෙයාලගේ ශක්තිය නිරූපණය කරන්න පුළුවන් පොඩි සටහනක. එතන මේකේ පෙන්වන්න ඕනේ පළවල ශක්තියයි ප්‍රතික්‍රියක වල ශක්තියයි. දැන් අපි දන්නවා සිද්ධ වෙන ප්‍රතික්‍රියාව තාප දායක නම් බාහිර පරිසරයට තාපය හානි වෙනවා. බාහිර පරිසරයට තාපය හානි වෙන නිසා ප්‍රතික්‍රියක වල ශක්තිය වැඩි, පළවල ශක්තිය අඩුයි. ඒ නිසා මම මේ ශක්ති සටහනේ උඩින් ලියන්න ඕනි ප්‍රතික්‍රියක. උඩින් ලියන්න ඕනි ප්‍රතික්‍රියක. හරි. මොනවද තේරුම් ගන්න? උඩ ඉන්නේ ප්‍රතික්‍රියක. යටින් ලියන්න ඕනි ඵල. දැන් මේ ප්‍රතික්‍රියාවට අනන්‍ය වෙන්න ලිව්වොත් මට මෙහෙම ලිව්ව හැකියි. ශක්තිය වැඩි ප්‍රතික්‍රියක වල. ඒ කියන්නේ කැල්සියම් කාබනේට්ගේ HCl ගේ ශක්තිය වැඩි. ඊට සාපේක්ෂව ඵලවල ශක්තිය අඩුයි කියන්නේ මෙන්න ඵල ටික. කැල්සියම් ක්ලෝරයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, ජලය. මෙයාලගේ ශක්තිය අඩුයි. හරි. එහෙනම් ප්‍රතික්‍රියක වල ඉඳන් ඵල වලට එනකොට ශක්තිය අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ ශක්තිය තමයි බාහිරයට තාපය ලෙස හානි වෙන්නේ. ඉතින් ඔයාලට ඕකෙම අනිත් පැත්ත තාප අවශෝෂක ප්‍රතික්‍රියාවල ලියන්න පුළුවන්. තාප අවශෝෂකයේදී ප්‍රතික්‍රියක වලට වඩා පළවල ශක්තිය වැඩි වෙනවා. හරි. එහෙනම් ඔන්න ප්‍රස්තාරය තමයි අඳින්න තිබ්බේ. හොඳද? නෑ මේ ටයිම් එක. ඔව් මේ ප්‍රශ්න ඉවරයි. ඔය තව වෙලාව තියෙනවද? ඔයාලට පුළුවන් නම් අපි කියන කොහොමද කියලා තියෙන්නේ. එහෙනම් එහෙනම් හතරවෙනි ප්‍රශ්නේ කතා කරමු. හරි අපි එහෙනම් මෙහෙම හතරවෙනි ප්‍රශ්නෙත් කතා කරමු භෞතික විද්‍යා ප්‍රශ්න. හරි. ඒකත් කතා කරලා අපි බලමු. right. අපි එහෙනම් එනවා ළමයි. හතරවෙනි ප්‍රශ්නේ මේකත් පොඩි පොඩි කාරණා ටිකක් තියෙන ප්‍රශ්නයක් නිසා අපි හතරවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරමු. right. එන හතරවෙනි ප්‍රශ්නේ. මහල් ගොඩනැගිල්ලක ගඩොල ඉවත් කිරීමට ආනත තලයක් භාවිතා කරනු ලැබේ. එහිදී ඉවත් කරන ගඩොලක පිහිටීම් තුනක් A B හා C රූප වලින් දැක්වෙනවා. A ගඩොල ඉහළ මහලේ නිශ්චලව පවතින අවස්ථාව, B ගඩොල සුමට පීල දිගේ පහළට චලිත වෙන අවස්ථාව සහ C කියලා කියන්නේ ගඩොල නැවත පොළවට ඇවිල්ලා නිශ්චල වෙන අවස්ථාව. right. ඔබෙන් අහනවා පහත එක් අවස්ථාවට අදාළ කරගත හැකි නිව්ටන් නියම සඳහන් කරන්න. A ගඩොලේ ඒ පිහිටුමේදී ගඩොල මත ක්‍රියා කරන බල. දැන් ඒ පිහිටුම තියෙන්නේ මෙහෙම. ගඩොල මෙහෙම නිශ්චලව ඉන්න වෙලාව. එතකොට නිශ්චලව ඉන්න වස්තු ගැන කතා කරද්දී අපිට අවශ්‍ය නම් නිව්ටන්ගේ පළමු නියමය පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. නිව්ටන්ගේ තුන්වන නියමය පාවිච්චි කරන්නත් පුළුවන්. සමතුලිතතාවය ගැන කියන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයාගේ නිශ්චල බව ගැන පැහැදිලි කරන්න අපිට පළමු නියමය පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. ඒ නිසා ඔබට පළවෙනි එකට ඒකට නියම දෙකක් ලියන්න පුළුවන්. එකක් පළමු නියමය, අනික දෙවන නියමය. නැමෙදා සමහරලාට සමහර අය උත්සාහ කරනවා අර නියමයේ සම්පූර්ණයෙන් ලියන්න. හරි. ඒකයි වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක නොවන තාක් නිශ්චල වස්තුවක් නිශ්චලතාවයේද චලිත වෙන වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙමින්ද පවතී කියලා එහෙම ලියන්න යන්න එපා. හරි. ඔයාලෙන් අහන්නේ නියමය කියන්නේ කියලා. නියම නම් කරන්න. ඒක පළමු නියමය. නිව්ටන්ගේ තුන්වන නියමය. එහෙම ලියන්න. ඒ ඇති. B එකේදී කියනවා B පිහිටුමේදී ආනත තලයට සමාන්තරව ගඩොලේ චලිතය. දැන් මෙන්න මේ වෙලාවේදී මෙයා නිශ්චල නැහැ. නිශ්චල නැත්තම් එයා චලිත වෙනවා නම් එන්න එයාගේ වේගයත් පල්ලෙහාට එද්දී වැඩි වෙනවා නම් මේක පැහැදිලි කරන්න වෙන්නේ අසමතුලිත බලය ක්‍රියා කරන අවස්ථාව නිව්ටන්ගේ දෙවන නියමයෙන්. right. නිව්ටන්ගේ දෙවන නියමය. නිව්ටන්ගේ දෙවන නියමය. right. ඊළඟ කොටස C අවස්ථාවේදී ගඩොල මත යෙදෙන ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව රූප සටහනේ ලකුණු කරන්න. දැන් මෙන්න C අවස්ථාව. C අවස්ථාවේදී මේ ගඩොල මත තියෙන බල අපි සාමාන්‍ය ලකුණු කරන්නේ මෙහෙම. එකක් අපි කියනවා
ගඩොල මගින් පොළව මත ඇති කරන බලය. මේක ක්‍රියාව කියලා අපි කියමු. ලෑල්ල මත නේ ගඩොල මගින් ලෑල්ල මත ඇති කරන බලය. ඒතර ඊට අනුරූප ප්‍රතික්‍රියා බලයක් ක්‍රියාත්මක වෙනවා උඩට. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව මේක අපි හඳුන ගන්නවා ප්‍රතික්‍රියාව විදියට. මේ තියෙන්නේ ලෑල්ල මගින් ගඩොල මත ඇති කරන බලය. හරි. ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව ඔහොම පෙන්වන්න. ක්‍රියාව නම් විස්තර කරලා අපිට උතන දාන්නත් පුළුවන්. ගඩොල මගින් ලෑල්ල මත ඇති කරන බලය, ප්‍රතික්‍රියාව ලෑල්ල මගින් ගඩොල මත ඇති කරන බලය. බල දෙක නම් කරන්න. ගඩොල මගින් ලෑල්ල මත ඇති කරන බලයයි ලෑල්ල මගින් ගඩොල මත ඇති කරන බලයයි. 3. සුමට පීල දිගේ ගඩොලේ චලිතයට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න කියලා කියනවා. හරි. දැන් මේ සුමට පීල දිගේ එනකොට වෙන දේ පොඩ්ඩක් තේරුම් ගන්න. සුමට පීල්ලක් කියලා කියන්නේ ඝර්ෂණයක් ක්‍රියාත්මක නොවන පීල්ලක්. එතකොට ඝර්ෂණයක් ක්‍රියාත්මක නොවෙනවා නම් මෙයාගේ බරේ සංරචකයක් පල්ලෙහාට තියෙන නිසා ඒ බලයත් එක්ක මෙයා පල්ලෙහාට එනවා. එතකොට යම් බලයක් සහිත වෙනවා නම් එයා මත ත්වරණයක් හට ගන්න ඕනේ. ත්වරණය වෙනවා නම් ප්‍රවේගය මොහොතින් මොහොත වැඩි වෙන්නත් ඕනේ. හරි. එහෙමනම් මම දැන් විස්ථාපන කාල ප්‍රස්ථාරය ASCII පෙන්වන්න යන්නේ වැඩි වෙන ප්‍රවේගයක් සහිත වස්තුවක්. මෙන්න යාගේ විස්ථාපන කාල ප්‍රස්ථාරය. මම නිකම් ඉරක් ගැහුවොත් මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයට ඒකාකාර ප්‍රවේගයක් තමයි පේන්නේ. එසා වැඩි වෙන ප්‍රවේගයක් පෙන්වන්න මම මේක මෙහෙම ගෙනියනවා. මෙන්න වැඩි වෙන ප්‍රවේගයක් සහිත විස්ථාපන කාල ප්‍රස්ථාරය. බිඳුවෙන් පටන් ගන්න. මොකද මෙතනින් නිශ්චලතාවයෙන් තමයි ආරම්භ වෙන්නේ. ප්‍රවේගය වැඩි වෙනවා කියන එක ඕන අපිට තේරුම් ගන්න පුළුවන්. මම කිව්වා විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගය. අනුක්‍රමණය ගැන අදහසක් ගන්න පුළුවන් කෝණේ. මෙතන කෝණේ බලන්න. මෙතන කෝණේ බලන්න. මෙතන කෝණේ බලන්න. කෝණ ටික බැලුවම ඔබට තේරෙනවා මෙතන කෝණයට වඩා මෙතන කෝණේ වැඩි. එතන කෝණයට වඩා මෙතන කෝණේ වැඩි. කෝණේ වැඩි වෙනවා කියන්නේ අනුක්‍රමණය වැඩි වෙනවා. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය වැඩි වෙනවා කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා කියන එක. ඔන්න ඔය විදිහේ ප්‍රස්ථාරයක් එන්න ඕනේ. පොඩි වක්‍රයක් තමයි ඔබට මුණ ගැහෙන්න ඕනේ. හරි. ප්‍රස්ථාරයේ කෝණ පෙන්වන්න යන්න එපා. ඔයාලා රේඛාව විතරක් ඇඳලා තියන්න. ඔන්න කතාව. ඔය විදිහේ ප්‍රස්ථාරයක් හම්බ වෙනවා. ඉහත ආකාරයට පීල්ලක් දිගේ පහළට ගඩොළු කැට එවීමෙන් ලැබෙන වාසිය කුමක්ද? ඔය විදිහ එකක් අපේ මිනිසුන්ගේ ශක්තිය ඉතිරි වෙනවා. සරලව කිව්වොත් මිනිස් ශ්‍රමයේ ඉතිරි වීම. මිනිස් ශ්‍රමයේ ඉතිරි වීම. ඊට පස්සේ කාර්ය පහසු වීම. කාර්ය පහසු වීම. ඔයගේ මොන හරි කාරණාවක් කියන්න පුළුවන්. රයිට් 5. රළු පීල්ලක් හා සුමට පීල්ලක් අතරින් මෙම කාර්යයට වඩාත් සුදුසු වන්නේ කුමන පීල්ලද? රළු පීල්ලකුයි සුමට පීල්ලකුයි අතරින් වඩා සුදුසු වන්නේ. දැන් සුමට පීල්ලක් ගත්තාම එක පැත්තකින් මෙහෙමයි. පල්ලෙහාට එනකොට ලොකු වේගකින් එනවා. හරි ටිකක් වේගය වැඩි වෙන්න පුළුවන්. මොකද බාහිර බලපෑම් නැහැ. ඝර්ෂණය වගේ බලපෑම් නැහැ. රළු පීල්ලක් දැම්මහම ඝර්ෂණය වගේ බලයන් ක්‍රියාත්මක වෙනවා. එහෙම ක්‍රියාත්මක වුණාම මෙයා එච්චර වේගකින් එන්නේ නැහැ. හරි. දෙපැත්තක් ලියන්න පුළුවන්. ඉතින් ඔබේ පිළිතුර තමයි වැදගත් වෙන්නේ. හරි. එතකොට මේ ඝර්ෂණය වගේ බල ක්‍රියාත්මක වෙනකොට ගඩොල පහළට එන වේගය අඩු වෙනවා. හැබැයි ඝර්ෂණය තිබ්බොත් මේ ගඩොලේ පෘෂ්ඨයට හානි වෙන්න පොඩි අවදානමකුත් තියෙනවා. ඒ නිසා කෙනෙකුට කියන්න පුළුවන් සුමට පීල්ල කියලා. කෙනෙක් සුමට පීල්ල කියලා කිව්වොත් එයාගේ පිළිතුර වෙන්න ඕනි. එයාගේ හේතුව හරියට තියෙන්න ඕනි. සුමට පීල්ල භාවිතා කළාම ඝර්ෂණයක් ක්‍රියාත්මක නොවන නිසා ගඩොලට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ගඩොල් ගෙවෙන්නේ නැහැ. තව කෙනෙකුට කියන්න පුළුවන් රළු පීල්ල සුදුසුයි කියලා. හැබැයි රළු පීල්ල කියලා කිව්වොත් ඔබ ඒකට ගැලපෙන උත්තරේ තියන්න ඕනේ. මේ උත්තරේ රළු පීල්ල නම් ඔබ කියන්න වෙනවා. ඔබ කියන්න ඕනේ එතකොට සුමට පීල්ලේ තරම් වේගයෙන් මේ ගඩොල පල්ලෙහාට ගමන් කරන්නේ නැහැ. හරි. හැමෙන් ගමන් කරාම පල්ලෙහාදී ගඩොලට වෙන්න තියෙන හානිය අඩු වෙනවා කියන එක. හරි. ඉතින් ඔබේ පිළිතුරට සුදුසු විදියට හේතුව තියෙන්න ඕනේ. හරි. අන්තිම ගණන් ටික පොඩි පොඩි ගණන් ටිකක් තියෙන බලන්න. 6 වෙනි එක ගඩොලක ස්කන්ධය කිලෝග්‍රෑම් 2ක් නම්. ගඩොලක ස්කන්ධය කිලෝග්‍රෑම් 2ක් නම් ඒ පිහිටුමේදී මේ ගඩොලේ විභව ශක්තිය අහනවා. right. ඒ පිහිටුම කියන්නේ
අපිට කියනවා පොළවේ ඉඳන් මීටර් 5ක් උඩින්. ඔයාලට භෞතික විද්‍යාව ගොඩාක් ප්‍රශ්න කොට දාන්න පුළුවන් විශේෂයෙන් MCQ එක. භෞතික විද්‍යාව සමීකරණ ටික පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්නවනම්. හරි. සමීකරණ මතක තබා ගැනීම යාන්ත්‍රිකයි තමයි. හරි. අපි සිද්ධාන්ත වලට වඩා සමීකරණ මතක තියාගෙන ඉච්චර හොඳ නෑ. හැබැයි ඒක අරමුණක් නේ අපිට මේ ඕලෙල් එක ගොඩ දාගන්නේ. ඒ නිසා සමීකරණ ටික පොඩ්ඩක් පාඩම් කරලා තියාගත්තට කමක් නෑ. ඔබට පොඩි දව්වක් වෙන්නත් එක ගෙදර ඉන්න ගමන් පොලේක ලියන්න. 10 ශ්‍රේණියේ සමීකරණ. මෙන්න මේ ටික. 11 ශ්‍රේණියේ සමීකරණ. මෙන්න මේ ටික කියලා. ඒතර ඔබට ලේසි මේ වගේ වැඩ කරගන්න. දැන් උදාහරණ මේවයි ගන්නවා. අපෙන් අහන්නේ විභව ශක්තිය. විභව ශක්තිය හොයන එක නැතිනම් සමීකරණේ මතකෙකෙකට. ඒතර මට සමීකරණේ මතක නම් මම සමීකරණ ආදේශ කළා උත්තරේ ගත්තා. ඒතර කොච්චර තියරි ටික තේරුණාද නැහැ සමහර වෙලාවට සමීකරණේ මතක නැත්තම් ඔන්න වැඩේ පොඩ්ඩක් අවුල් වෙනවා. එහෙනම් ඔන්න සමීකරණේ අපිට ඕනි. එන සමීකරණ සමහර ඒවා ඉතා වැදගත් පාඩම් කරගන්න. විභව ශක්තිය වන සම්බන්ධය P potential energy සමානයි mgh. mgh සමාන වෙනවා. m කියන්නේ ස්කන්ධය. කිලෝග්‍රෑම් 2යි. වැඩි කරන්න g කියන්නේ ගුරුත්වජ ත්වරණය 10යි. වැඩි කරන්න උස මීටර් 5යි. ඒතර මේ ටික සුළු කළාම දෙවරක් 10 20යි 20 වරක් 5 100යි ජූල් කියලා එනවා. right? ජූල් 100ක් එනවා. මේ තමයි මෙයාගේ විභව ශක්තිය ජූල් 100ක්. right. ඔය ගන්න ලියන්න පුළුවන් ජූල් 100ක විභව ශක්තියක් තියෙනවා. ඊට පස්සේ ගඩොල සුමට ආනත තලය දිගේ පහළට ගමන් කිරීමේදී සිදුවන ශක්ති පරිවර්තනය අහනවා. හරි. දැන් මෙයා ළඟ මේ ජූල් 100ක ශක්තිය තියෙන්නේ විභව ශක්තිය විදිහට. තමයි ශක්තියෙන් ගාන දෙන ප්‍රධානම තැන තමයි මේක. ශක්තිය සම්බන්ධයෙන් ගණන් දෙනකොට එයාලා අපෙන් ඔය ශක්ති සංස්ථිතිය කියන කොටසත් එක්ක තමයි යන්නේ. ඒ කියන්නේ ශක්තිය කියන එක හැමතැනකම නියතව තියෙනවා සංස්ථිතිකව තියෙනවා කියන කාරණාව. දැන් මෙතන විභව ශක්තියක් තියෙනවා. ඊට පස්සේ මේ විභව ශක්තිය දැන් මෙයා පල්ලෙහාට එන්න ගත්තාම උස අඩු වෙන හින්දා විභව ශක්තිය අඩු වෙනවා. ඒ තරකයක් නෑ විභව ශක්තිය අඩු වෙනවා. හැබැයි විභව ශක්තිය අඩු වෙනවා කියන එකේ අදහස මේ ශක්තිය අතුරුදහන් වෙනවා කියන එක නෙමෙයි. මේ විභව ශක්තිය වෙනත් ශක්තියක් බවට පරිවර්තනය වෙමින් යනවා. විභව ශක්තිය චලනය වෙන්න ගත්තට පස්සේ මෙයා ළඟ තියෙන්නේ චාලක ශක්තිය විදිහට. හරිද? එහෙනම් මෙයා සතුව තිබුණු 100ක විභව ශක්තිය පරිවර්තනය වෙනවා චලනය වෙන එකාගේ චාලක ශක්තිය බවට. එහෙනම් පුතා ශක්ති පරිවර්තනය ඔබෙන් අහනවා. ඔයා ලියන්න ඕනි. විභව ශක්තිය පත් වෙනවා චාලක ශක්තිය බවට. විභව ශක්තිය පරිවර්තනය වෙන්නේ චාලක ශක්තිය බවට. ඔන්න ශක්ති පරිවර්තනය. ඊළඟට අහනවා ආනත තලය පාමුලදී ගඩොලේ ප්‍රවේගය ගණනය කරන්න. right. දැන් ඔන්න මේ කියන ගඩොල උඩ ඉඳන් පල්ලෙහාට එනවා. ඇවිල්ලා මේ කියන්නේ ආනත තලයේ පාමුලදී. කියන්නේ මේ පල්ලෙහාටම ආවට පස්සේ මෙන්න මෙතනදී තමයි මෙයාගේ ප්‍රවේගය වැඩිම වෙන වෙලාව. හේතුව තමයි මෙයාගේ විභව ශක්තිය දැන් පටන් ගන්නවා ටිකෙන් ටික චාලක ශක්තිය වෙන්නේ. පල්ලෙහාම පිහිටුමට එනකොට විභව ශක්තියක් නැහැ. විභව ශක්තිය සම්පූර්ණයෙන්ම මොන ශක්තිය බවට පත් වෙනවද? චාලක ශක්තිය බවට පත් වෙනවා. එතකොට අපි ඉගෙන ගන්නවා සංකල්පයක් ශක්ති සංස්ථිතික නියමය කියලා. ශක්ති සංස්ථිතික නියමයෙන් කියනවා ශක්තිය මවන්න හෝ විනාශ කරන්න බෑ. සිද්ධ වෙන්නේ එක ශක්තියක් තවත් ශක්තියක් බවට පරිවර්තනය වීම පමණයි. වස්තුවක තියෙන මුළු ශක්තිය හැම විටම සංස්ථිතිකයි, නියතයි කියලා. දැන් පුතා මෙයා ළඟ වැඩේ පටන් ගන්නකොට ජූල් 100ක විභව ශක්තියක් තිබුණා නම් ඔය ජූල් 100ක ශක්තිය මෙතනට එද්දිත් මෙයා ළඟ තියෙන්න ඕනේ. හැබැයි දැන් ඒක තියෙන්නේ විභව ශක්තිය විදිහට නෙමෙයි. ඒක තියෙන්නේ චාලක ශක්තිය විදිහට. අපි මේ වගේ ගණන් හදනකොට පාවිච්චි කරන ප්‍රධාන එක තමයි කිසියම් වස්තුවක ඉහළදී විභව ශක්තිය සමානයි පහළදී චාලක ශක්තිය. මේ දෙක සමාන කරන්න. හරි. ඉහළම පිහිටුමේදී විභව ශක්තිය සමාන කරන්න
පහළම පිහිටුමේදී චාලක ශක්තියට. හරි. උඩදී විභව ශක්තිය පල්ලෙහාදී චාලක ශක්තියට සමානයි. යටින් උඩට යවනේ වැදිත් ওই කතන්දරේ පොදුයි. ඒතර අපි කියනවා පහළදී චාලක ශක්තිය උඩට විභව ශක්තියට සමානයි. මේ වගේ සමීකරණ ආදේශ කරලා සරලව මේ ගාන හදන්න පුළුවන්. දැන් උඩදී විභව ශක්තිය අමුතුවෙන් හොයන්න දෙයක්වත් නෑ අපි හොයාගෙන තියෙන්නේ. CI ඒක සමාන කරන්න පල්ලෙහාදී චාලක ශක්තියට. භාගයක් MV වර්ගයේ දාන සමීකරණය. දැන් මම ඔබ නොදන්න පදේ එනවා. එහෙම නැත්නම් මේක මෙහෙමම කරන්නකෝ. මේ බලන්න. ඉහළදී විභව ශක්තිය හොයන්න මම පාවිච්චි කරනවා MGH. MGH. ඕක සමාන වෙනවා පල්ලෙහාදී චාලක ශක්තියට. පල්ලෙහාදී චාලක ශක්තිය කියන්නේ භාගයක් MV වල වර්ගය. මම වැඩි ලේසි කරන්නද? භාගයක් MV වල වර්ගය. දැන් ඔයාලට පුළුවන් මේ පැත්තේ M මේ පැත්තේ M කපලා දාන්න. ඒක තවදුරටත් ස්කන්ධයේ බලපෑමක් නැහැ. ඒ නිසා ඔයාලට මෙතන හම්බ වෙනවා GH ගුරුත්වත්වරණය වැඩි කිරීම උස සමානයි භාගයේ වැඩි කිරීම V වල වර්ගය. ඕකේ මම V වර්ගය උක්ත කරන්න මේ භාගය එහා පැත්තට දැම්මම V වර්ගය සමාන වෙනවා 2ක් GH ට සමීකරණයක් හැදුවයි. එතකොට V හොයන්න පුළුවන් මූල 2යි GH පාවිච්චි කරලා. හරි වර්ගමූල يعني G 2යි GH ගේ වර්ගමූලය පාවිච්චි කරලා ඔබට පුළුවන් ප්‍රවේගය හොයාගන්න. කැමති නම් මේ තොරතුරු ටික ආදේශ කරලා හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම ඉහළදී විභව ශක්තිය 100යි කියලා 100 දාලා ඊටු වගයන් ටික ආදේශ කරලා උත්තරයට යන්නත් පුළුවන්. කොහොම ගියත් අපට අවසානයේ උත්තරය හම්බ වෙයි මේ විදිහට. මම මේකට දාන්න වර්ගමූල 2 වැඩි කරන්න G කියන්නේ ගුරුත්වත්වරණය 10 වැඩි කරන්න H කියන්නේ 5. එතන මේක සුළු කිරීම කියන්නේ දෙවරක් 10 20යි 20 වරක් 5 100යි 100 වර්ගමූලය අන්තිම උත්තරේ එනවා 10ක් ms ඍණ 1ක් කියන. ඒ කියන්නේ මෙයාගේ ප්‍රවේගය අවසානයේදී 10යි ms ඍණ 1යි. ඔයාලෝක ආදේශ කරන්න කිසි ගැටලුවක් නැහැ. මෙතනට 100 දාලා සුළු කරලා හදන්න ඒත් එන්නේ ওই උත්තරේම තමයි. හරි. අතරේ පහට උත්තරේ සමට කියලා ඒතුව ස්පර්ශ ප්‍රශ්නවාගේ ඇති කරන ඝර්ෂණ බලය අවම කරගත හැකි නිසා කියන කාරණා. හරි. සුමට පීල්ල ඝර්ෂණයක් නොපවතින නිසා. ඝර්ෂණයක් නොමැති නිසා හරි නොපවතින නිසා හරි එහෙම කර දාගන්න. ඒතර අර ගඩොලට හානියක් සිද්ධ වෙන තියෙන අවස්ථා අඩු වෙනවා. ඇතිලිලා සිදුවන හානිය අඩු වෙනවා. කාර්යක්ෂමතාවය වැඩි. ඔව් කියන්න පුළුවන්. කාර්යක්ෂමතාව වැඩි කියලා කියන්න පුළුවන්. එකක් ශක්තිය හානිය වෙනවා අඩුයි. අනික ඉතින් වැඩි ප්‍රමාණයක් එවන්න පුළුවන් පල්ලෙහාට. අඩු කාලයකදී. වේගය වැඩි නිසා. හොඳයි ඒක ගැටලුවක් නෑ. පිළිගත හැකි පිළිතුරක් තියෙනවා නම් දෙන්න පුළුවන්. අන්තිම ප්‍රශ්නය. 4 අන්තිම එක. ඉහත 8හි ගණනය කිරීමේදී ඔබ යොදාගත් උපකල්පනය සඳහන් කරන්න. හරිද? අපි 8 වෙනි එක හදනකොට මේකෙදි කියනවා මේ ඉහළදී අපි මේ ගාන හැදුවේ උඩදී විභව ශක්තිය පහළදී චාලක ශක්තියට සම්පූර්ණයෙන් සමාන කරලා. ඒ කියන්නේ උඩදී තිබ්බ 100ක් ඒ 100ම පල්ලෙහාටදී තියෙනවා කියලා හිතාගෙන අපි හැදුවේ. එහෙම වෙන්න අනිවාර්යයෙන් මේක සුමට වෙන්න ඕනි. හැබැයි ප්‍රායෝගික ජීවිතේම මේ සුමට පෘෂ්ඨ හොයන එක සරල වැඩක් නෙමෙයි. අපි ගන්න ගොඩක් වෙලාවට අනිවාර්යෙන් ඝර්ෂණ බලයක් එහෙම ක්‍රියාත්මක වෙනවා. ඝර්ෂණයක් ක්‍රියාත්මක වුණොත් අනිවාර්යෙන් ඝර්ෂණයට එරෙහිව කාර්යයන් කරන්න ශක්තිය වැය වෙනවා. ඒ වුණොත් කිසිසේත්ම මෙතන තිබිච්ච 100 මේකෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ශක්තිය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ වගේ ගණන් හදනකොට උඩ ශක්තිය පහළ ශක්තියට සමාන කරනවා නම් ඔන්න අපි හිතන්න ඕනි කිසිදු ප්‍රතිරෝධී බලයක් ක්‍රියාත්මක නොවේ. ඝර්ෂණය වෙන්න පුළුවන්, වාත ප්‍රතිරෝධය වෙන්න පුළුවන්. ඔය වගේ කිසිදු ප්‍රතිරෝධී බලයක් ක්‍රියාත්මක නොවන බව උපකල්පනය කරන්න වෙනවා. දෙවෙනි කාරණාව නැත්නම් අපිට කිව්ව හැකි මෙහිදී ශක්ති හානි වීමක් සිදු නොවේ. හරි? ශක්ති හානි වීමක් සිදු නොවේ යයි උපකල්පනය කරන්නත් පුළුවන්. හරි? ශක්තිය හානි වෙන්නේ නැහැ කියලා හිතාගෙන ගාන හදන්න ඕනේ. එහෙම නැතුනොත් මේ විදිහේ සංකල්පයක් ගොඩනගන්න බෑ. right ඉතින් ඔය කියන කැමැති උපකල්පනයක් ඔබට සඳහන් කරන්න පුළුවන්. එක්කෝ කිසිදු ප්‍රතිරෝධී බලයක් ක්‍රියාත්මක නොවේ. එහෙම නැත්නම් ශක්ති හානි වීමක් සිදු නොවේ කියන කාරණාව. හරි එහෙනම් ඔතනින් 4 වෙනි ප්‍රශ්නේ වැඩ ටික ඉවරයි. ඒ ප්‍රශ්නේ යදාගත්ත බර දෙක තියෙන්නේ මොකක්ද කියලා කිලෝග්‍රෑම් 5යි කියන්නේ. 5 කියලා ගත්තේ බර නෙමෙයි උස නෙමෙයි. උස.
මෙතන 5 කියන්නේ උස. h මොකද ස්කන්ධය කැපිලා ගියා. මම මේ සමීකරණ දෙක සමාන කළාට පස්සේ මේ පැත්තේ උන්ට මේ පැත්තෙන් කැපුව හැකියි. ස්කන්ධය සමාන වෙන්නේ නැහැ. ස්කන්ධ සමාන නිසා දෙන්න අයින් වෙනවා. හරි. ඉතින් ඕක ගැටලු සාගතයි කියලා ඔබට හිතෙනවා නම් අනික් විදිහට හදලා බලන්නකෝ. අපි මෙහෙම හදමු. ඉහළදී විභව ශක්තිය කොහොමත් තියරිය මේක. උඩදී විභව ශක්තිය පහළදී චාලක ශක්තියට සමාන කරන්න. ඒතර උඩදී විභව ශක්තිය කලින් අපි හෙව්වන්නේ උඩ ගානේදී. ඒ තොරතුරු ඔබට ඍජුවම මේකට පාවිච්චි කරන්න පුළුවන්. ආයි මෙතන ගාන හදන්න ඕනේ නැහැ. ඒතර උඩදී විභව ශක්තිය ජූල් 100 සමාන කරන්න පල්ලෙහාදී චාලක ශක්තිය මේ භාගය වැඩි කරන්න කිලෝග්‍රෑම් 2 ස්කන්ධය වැඩි කරන්න v වල වර්ගය. ඒතර මේ දෙකට දෙක කැපෙනවා. කැපිලා ගියාම 100 සමානයි v වල වර්ගය. ඒතර v සමානයි 100 ගේ වර්ගමූලය. සමානයි 10. ගැටලුවක් නැහැ. මේ මෙතන මේ මම සමීකරණය ගොඩනගාගෙන මෙතනට ගියේ. මෙහෙම ආදේශ කළ කෙලින්ම සංඛ්‍යාත්මක තොරතුරු දාලා හදන්න පුළුවන්. හරිද කිව්වා? මොකද කරන්නේ? ඔව්. තව එකක් කියන්නේ ඉතින් එහෙනම් මේකෙම අනිත් ප්‍රශ්නෙත් කතා කරලා ඉවර කරන්න. හරි අපි එහෙනම් තව පොඩි වෙලාවක් තියෙන නිසා මේ දෙවෙනි ප්‍රශ්නේ අපි අතහැරලා ආවා. ඒකත් ඔහොම සාකච්ඡා කළා දාමු. ගොඩක් වෙලා යන්නේ නැහැ. දැන් බඩගිනි එහෙම ඇති. හරි. ගොඩක් වෙලා ගන්න. ශක්ති සංස්ථිතික නියමයෙන් කියන්නේ රයිට්. හරි මම ඒක පැහැදිලි කරනවා. ශක්ති සංස්ථිතික නියමයෙන් කියන්නේ වස්තුවක ශක්තිය නියතව තියෙනවා කියන කාරණාව. නැත්තම් සරලව මෙහෙම හිතන්නකෝ. ශක්තිය කියන එක මවන්නවත් විනාශ කරන්නවත් බෑ. ශක්තිය එක ශක්තියක ඉඳන් තවත් ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. අපි උදාහරණයක් හිතමු මෙහෙම. හිතන්න මෙන්න මෙතන ගහක් තියෙනවා. මෙන්න ගහක් උඩ ගෙඩියක් තියෙනවා. ගෙඩියක් උඩ ගහක් නැහැ. මොන ගහක් උඩ ගෙඩියක් තියෙනවා. දැන් මේ ගෙඩිය ආරම්භයේ හිතන්නකො නැට්ටෙන් ඔහොම එල්ලලා ඉන්නවා ගහේ. මෙයා මීටර් 10ක් උස ගහක් කියලා අපි නිකමට හිතමු. මීටර් 10ක්. මෙයා මෙහෙම නැට්ටෙන් ওই ගහේ එල්ලලා ඉන්නකොට මෙයාගේ ප්‍රවේගය බිඳුවයි. ඒ කියන්නේ මෙයා චලනය වෙන වස්තුවක් නෙමෙයි. චලනය වෙන වස්තුවක් නොවන හින්දා මෙයාගේ චාලක ශක්තිය කියන එක බිඳුවයි. මෙයාට චාලක ශක්තියක් නැහැ. මම මේ පැත්තේ දාගෙන යනවා ගෙඩියේ චාලක ශක්තිය. මේ පැත්තේ දාගෙන යනවා ගෙඩියේ විභව ශක්තිය. බලන්න. right. දැන් මේ පැත්තේ මේ ගෙඩිය අපි නිකමට හිතමු කිලෝ එකක ගෙඩියක්. ආරම්භක අවස්ථාවේදී මේ පිහිටුම මම A කියලා කිව්වොත් A කියන පිහිටුමේදී මෙයාගේ චාලක ශක්තිය බිඳුවයි. හරි ගෙඩියට චාලක ශක්තියක් නැහැ. එයා නිශ්චලව ඉන්නේ. හැබැයි මෙයාට විභව ශක්තියක් තියෙනවා. හේතුව එයා ගුරුත්වයෙන් උඩ ඉන්නේ. ඒ නිසා විභව ශක්තියක් තියෙනවා. මෙන්න mgh වලින් අපි ඕක හොයාගමු. මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. ගුරුත්වජ ත්වරණය 10යි. උසත් 10යිනේ. අපිට එනවා මෙයා සතුව ජූල් 100ක විභව ශක්තියක් තියෙන බව. හරි. දැන් මට පුළුවන් මෙන්න මේ A කියන පිහිටුමේදී වස්තුවේ මුළු ශක්තිය කීයද කියලා හොයාගන්න. මුළු ශක්තිය බැලුවොත් චාලක ශක්තිය බිඳුවයි විභව ශක්තිය 100යි එකතු කරාම මෙයා ළඟ මුළු ශක්තිය 100ක් තියෙනවා. හරිද? ගෙඩිය සතුවන මුළු ශක්තිය 100යි. දැන් අපි හිතමු මොනවා හරි කේස් එකක් වෙලා මෙයා නැට්ටෙන් ගැලවෙනවා. නැට්ටෙන් ගැලවිලා දැන් මෙයා පහළට වැටිගෙන එනවා. හරි. අපි හිතමු මෙයා එක තප්පරයක් පහළට වැටුණා. තප්පරයක් පහළට වැටෙනකොට මෙයාගේ ප්‍රවේගය 10යි ms ඍණ එකක් වෙනවා. ගුරුත්ව ත්වරණය යටතේ මෙයා වැටෙන්නේ 10යි ms ඍණ එකක් වෙනවා. අපි හිතමු මෙන්න මේ වෙලාවේදී මෙයා ඉන්නේ පොළවේ ඉඳන් මීටර් 5ක් උඩින් කියලා. හරි අදහසක් ගන්න බලන්න. හරි. දැන් මේ වෙලාවේදීත් මෙයාට විභව ශක්තියක් තියෙනවා. හේතුව මෙයා ඉන්නේ අපි විභව ශුන්‍ය මට්ටම නැත්නම් පොළවේ සලකන සීමාවෙන් උඩින්. ඒ නිසා මෙතනදී මෙන්න මෙයාගේ විභව ශක්තියම mgh දාලා හොයනවා. E සමාන mgh. එතකොට m කියන්නේ තාමත් ගෙඩිය ස්කන්ධය වෙනස් වුන්නේ. ඔක කුරුල්ලෝ කෑවේ නෑ. ඒ නිසා කිලෝ 1යි. ගුරුත්වජ ත්වරණය 10යි. උස දැන් මෙයාගේ 5යි. ඒතර මෙහෙම දාපු ගමන්
ඔන්න එනවා අපිට උත්තරයක් ජූල් 50යි. දැන් උඩ පැහැදිලිව තේරෙනවා අර උඩ තිබුණු විභව ශක්තිය දැන් අඩු වෙලා. 100 තිබිච්ච එක 50ට බැහැලා. හැබැයි පුතා 50ට බැස්සා කියන එකේ අදහස 50 අතුරුදහන් වෙලා ගියා කියන එක නෙමෙයි. කලින් නොතිබුණු ශක්තියක් දැන් මෙයා ළඟ තියෙනවා. මෙයා දැන් චලනය වෙන වස්තුවක් නිසා මෙයා සතුව පල්ලෙහාට මෙහෙන චාලක ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ පැත්තේ මෙයාගේ චාලක ශක්තිය හොයනවා මේ. චාලක ශක්තිය සමාන වෙනවා භාගයක් mv වල වර්ගයට. එතකොට භාගය වැඩි කරන්න ස්කන්ධය කිලෝ 1 වැඩි කරන්න v වර්ගය කියන්නේ 10 වර්ගය. ඒතර 10 වර්ගයේ 100යි 100 දෙකට බෙදුවාම ජූල් 50යි. දැන් ඔබට තේරෙනවද මේ මෙතන තිබුණු ජූල් 100ක ශක්තිය ආරම්භයේ තිබි විභව ශක්තියක් විදියට. ඒ විභව ශක්තිය පල්ලෙහාට එන්න අඩු වෙනවා. එහෙම අඩු වෙනකොට ඒ අඩු වෙන විභව ශක්තිය තමයි කවුරු බවට පරිවර්තනය වෙන්නේද? චාලක ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ. හරිනේ. දැනුත් බලන්න වස්තුවේ මුළු ශක්තිය කීයද කියලා. කලින් අවස්ථාවේ වස්තුවේ මුළු ශක්තිය 100යි. හැබැයි 100ම තිබ්බේ විභව ශක්තිය විදියට. දැනුත් වස්තුවේ මුළු ශක්තිය 100යි. ඒ 100 තියෙන්නේ 50ක් විභව ශක්තිය 50ක් චාලක ශක්තිය. ඕක තමයි ශක්ති සංස්ථිතිය. වස්තුවක ශක්තිය හැම වෙලේම නියතව තියෙනවා සංස්ථිතිකව තියෙනවා. දැන් ඔය විදිහටම හිතන්නකො මෙයා මෙහෙම ඇවිල්ලා පොළවේ වදින්න ඔන්න මෙන්න වෙලා වෙනවා. තාම වැදුනේ නැහැ. වදින්න ඔන්න මෙන්න වෙලා. මෙන්න මේ වෙලාව වෙනකොට තමයි මෙයාට උපරිම ප්‍රවේගයක් තියෙන්නේ. සහ මෙයා දැන් පොළොව මට්ටමේ ඉඳන් උසකින් නෙමෙයි ඉන්නේ. හරි වදින්න ඔන්න මෙන්න ඊතාසන්න අවස්ථාව නම් ඒ වෙලාවේදී විභව ශක්තියක් නැහැ. හේතුව h උස කියන එක නැහැ. එහෙම වුණොත් විභව ශක්තියක් නැහැ. විභව ශක්තියක් නැතිනම් මුළු ශක්තිය නියතව තියෙන්නත් ඕනි නම් මෙන්න මේ වෙලාව වෙනකොට මෙයාට තියෙන උපරිම චාලක ශක්තියක් ජූල් 100ක. දා ශක්තිය සංස්ථිතිකයි. ඒක වෙනස් නොවි තියෙන්න ඕනි. එක එක ශක්ති බවට පත් වෙන්න පුළුවන්. හැබැයි පත් වුණාට වස්තුවේ මුළු ශක්තිය අවසානයේ නියතගයක නැදෙනවා. හරි. ඕක තමයි ශක්ති සංස්ථිතිය. ඕකෙන් තමයි අපි අර කතන්දරේ ගෙනාවේ. උඩදී විභව ශක්තිය ලෙස තමයි මුළු ශක්තිය තිබ්බේ. හැබැයි පොළොවේ වදින්න ඔන්න මෙන්න වෙලාව වෙනකොට මෙයාගේ මුළු ශක්තිය තියෙන්නේ චාලක ශක්තිය විදියට. සමහර අයිතියක් තියෙනවා සමාන කරන්න. ඉහළදී විභව ශක්තිය, පහළදී චාලක ශක්තිය. ඔහොමයි මේ තියරිය හැදෙන්නේ. හරි. ප්‍රතික්‍රියා ශක්තිය විපර්යාසය ඍණාත්මකයක් ගන්නවා නම් ඒක තාපදායක ප්‍රතික්‍රියාවක්. තාපදායක ප්‍රතික්‍රියාව. ශක්ති විපර්යාසය ඍණ වෙන්නේ ප්‍රතික්‍රියකවල ශක්තිය පළවල ශක්තියට වඩා වැඩි හින්දා. හරි අපි එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙත් සාකච්ඡා කළා දාමු එහෙනම්. දෙවෙනි ප්‍රශ්නේ බලන්න සරල ප්‍රශ්නයක්. පැය 48ක් අඳුරේ තබන ලද ශාකයක් උපයෝගී කර ගනිමින් ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය සාධක පරීක්ෂා කිරීමට සකස් කරන ලද ඇටවුමක් පහත දැක්වේ. පසුව මෙම ඇටවුම පැය 5ක් පමණ හිරු එළියට නිරාවරණය කර ප්ලාස්කුව තුළ ඇතුළත් කර තිබූ පත්‍රය පිෂ්ඨ පරීක්ෂාවට ලක් කරනවා. හරි. දැන් බලන්න පුතා මේ පැය 48ක් අඳුරේ තියෙනවනේ අපි කොහොමත් සාමාන්‍යයෙන් ප්‍රභා සංශ්ලේෂණ සම්බන්ධ පරීක්ෂණ කරද්දී පැය 48ක් අඳුරේ තියෙනවා. අඳුරේ තියන්න හේතුව තමයි මේ ශාකයේ අපි දැන් පරීක්ෂණයට ගන්න කලින් මෙයා එළියේ හිටියා. එහෙම එළියේ හිටියොත් එයාගේ පිෂ්ඨය හැදෙනවා. ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. ඒ හැදෙන පිෂ්ඨයේ පත්‍රවල තියෙනවා. ඒතර පත්‍ර පැය 48ක් විතර ගන්නවා මේ පිෂ්ඨය ටික ගබඩා කරන තැන් වලට ගෙනියන්න. ඒ නිසා අපි ශාකයක් පැය 48ක් අඳුරේ තියන්නේ ඇයි? අර පත්‍රවල කලින් හැදුණු පිෂ්ඨය තියෙනවා නම් ඒ පිෂ්ඨය අයින් කරන්න. හරි ඒ වෙනුවෙන් තමයි පැය 48ක් අඳුරේ තියන්නේ. අඳුරේ තියලා දැන් ඔන්න මේ ප්‍රභා සංශ්ලේෂණ සාධක පරීක්ෂා කරන්න හදපු ඇටෝමක් කියලා තමයි බලන්නේ. බලන්න මේ ඇටෝමේ තියෙනවා ශාක පත්‍රයේ එක පැත්තකින් පොඩි කිරලැබයක් එහෙම ගහලා සීල් කරලා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සහිත භාජනයක දාලා. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන භාජනයක දාපු ගමන් ඔබ දන්නවා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරන්නේ කාබන් ඩයොක්සයිඩ් පුරා ගන්න. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරනවා. එහෙම අවශෝෂණය කරාම භාජනයේ ඇතුලේ තියෙන පත්‍ර කොටසට කාබන් ඩයොක්සයිඩ් ලැබෙන්නේ නැතිව යනවා. එහෙම වුණොත් එයාගේ ප්‍රභා සංශ්ලේෂණය වෙන එකක් නෑ. ඉතින් අපි දන්න කියන වැඩක්. රයිට් මුලින්ම අහනවා පිෂ්ඨය සඳහා අයඩින් පරීක්ෂාව කළ විට කළු නිල් වර්ණයක් පෙන්වන්නේ පත්‍රයේ ABC යන කොටස් වලින් කුමන කොටසද? හරි. කළු නිල් වර්ණයක් පෙන්වන්න නම් පිෂ්ඨයත් කියන්නේ අයඩින් එක පිෂ්ඨය අන්තර්ගත වෙන්න ඕනේ. පිෂ්ඨය අන්තර්ගත වෙන්න ප්‍රභා සංශ්ලේෂණය වෙන්න ඕනේ.
ප්‍රභා සංශ්ලේෂණය වෙන්න නම් සියලු සාධක ටික ලැබෙන්න ඕනේ. ඒතර සියලු සාධක ටික ලැබෙන්නේ ඒ කොටසට. උඩ ඉන්න එක්කෙනාට එයා නිදහසේ ඉන්නේ. ඒ කොටසට හම්බ වෙනවා. ඒ නිසා එයා ප්‍රභා සංශ්ලේෂණය කරනවා. කළොත් පිෂ්ඨය හැදෙනවා. පිෂ්ඨය හැදුනොත් අයඩින් දැම්මම නිල් දම් පාට වෙනවා. ඒක හරියි. දෙක මෙහිදී අධ්‍යයනයට ලක් කර ඇත්තේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය කුමන සාධකයද? පුතා පාලනය කරලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. හරි CO2 තමයි පාලනය කරලා තියෙන්නේ. සාධකය කාබන් ඩයොක්සයිඩ්. ඊළඟ ප්‍රශ්නය අහනවා ඉහත පරීක්ෂණයේදී අනුගමනය කළ පහත දැක්වෙන ක්‍රියාමාර්ගවලට හේතුව බැගින් ලියන්න. මුලින්ම කියනවා ශාකය දින දෙකක් අඳුරේ තැබීම. ශාකය දින දෙකක් අඳුරේ තියන්නේ පත්‍රවල පවතින පෙර සැදුණු පිෂ්ඨය ඉවත් කිරීම සඳහා. පත්‍රවල ගබඩා වී ඇති පෙර පැවති පිෂ්ඨය අයින් කරන්න තමයි අපි ওই වැඩේ කරන්නේ. B වලින් අහනවා ප්ලාස්කුව තුල පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තියන්නේ ඇයි? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තියපු ගමන් අර කාබන් ඩයොක්සයිඩ් එක අවශෝෂණය වෙනවා. සහ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරන්නේ CO2 අවශෝෂණය කරන්න. CO2 අවශෝෂණය කරන්න. ඒත් ඒව සරලයි චූටි ප්‍රශ්න හරි. ලේසියෙන් ලකුණු ටිකක් ගහ ගන්න පුළුවන් තැන් මේ තියෙන්නේ. රයිට් B කොටසට එන්න. පිෂ්ඨය මත ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට ශිෂ්‍යයෙකු විසින් සිදු කරන ලද පරීක්ෂණයක් පහත දැක්වෙනවා. හරි පුතා. පිෂ්ඨය මත ඇමයිලේස්ගේ ක්‍රියාවලිය බලන්න අපි මේ විදිහේ වැඩක් තමයි කරන්නේ. දැන් සාමාන්‍යයෙන් පිෂ්ඨය කියන කෙනා මත ඇමයිලේස් කියන එන්සයිමේ ක්‍රියාත්මක වුණොත් පිෂ්ඨය කියන කෙනා මෝල්ටෝස් බවට පරිවර්තනය වෙනවා. හරි. ඔක තමයි ඇමයිලේස්ගේ කාර්යය. ඇමයිලේස් එන්සයිමේ පිෂ්ඨය මෝල්ටෝස් කරනවා. එතකොට මේ පරීක්ෂණය කරන්නේ මෙහෙමයි. අපි අරගෙන පිෂ්ඨය බිඳුවක්. හරි පිෂ්ඨය සහ මේ ඇමයිලේස් කලවම් කරනවා. කලවම් කරලා මෙහෙම බිඳු බිඳු ටිකක් තියාගෙන යනවා. මේක සුදු පාට පිඟන් ගඩොලක් උඩ වගේ තියන්න ඕනේ. එතකොට තමයි පාට වෙනස හොඳට පේන්නේ. හරි. ඕම් බිඳු පහක් තියෙනවා. තියලා මම මෙන්න මෙයාට අයඩින් පොඩ්ඩක් දානවා. හරි. දැන් පිෂ්ඨය මතට ඇමයිලේස් දාපු ගමන් සේරම එකපාරට gediya පිටින් මෝල්ටෝස් වෙන්නේ නැහැ. මෙයා හිමින් මේ ප්‍රතික්‍රියාව කරගෙන යනවා. එතකොට ආරම්භයේ අයඩින් දැම්මහම මේ අයඩින් දාන වෙලාව වෙනකොට පිෂ්ඨය තාම තියෙනවා හොඳට. ඒ නිසා මට දකින්න හම්බ වෙනවා මෙයාගේ තද නිල් පාට. නිකන් නිල් කළු, නිල් තද දම් ඔය වගේ වර්ණයක් දකින්න හම්බ වෙනවා. හරි. පේපර් එකේ තියෙන වචනේ පාවිච්චි කළොත් නිල් කළු වර්ණයක් දකින්න හම්බ වෙනවා. ඊගාවට මම ටික වෙලාවක් ඉඳලා තමයි දෙවනි බිඳුවට අයඩින් දාන්නේ. අන්න ඒ වෙනකොට මේ පිෂ්ඨය මත ඇමයිලේස් යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වීම නිසා මේකේ පිෂ්ඨය ගොඩක් දුරට මෝල්ටෝස් බවට පත් වෙලා තියෙනවා. හැබැයි තාම පිෂ්ඨය ටිකක් තියෙනවා. ඒ නිසා මට කලින් තරම් නිල් පාටක් අයඩින් එක දකින්න හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍ය නිල් පැහැයක් දකින්න හම්බ වෙනවා. තව ටිකක් වෙලා ගිහිල්ලා තුන්වෙනි බිඳුවට අපි අයඩින් දානකොට මේ ප්‍රතික්‍රියාව තව ටිකක් වෙලා. තව ටිකක් ප්‍රතික්‍රියාව වෙනවා කියන්නේ පිෂ්ඨය තව ටිකක් අඩුයි. නැතිම තරම් වගේ. ඒ නිසා නිල් පාටට වඩා මට අයඩින්ගේ දුඹුරු පාට මතුවලා පේනවා කියලායි කියන්නේ. දුඹුරු පැහැයට හුරු ගතියක් තියෙනවා. එතනින් එහා යනකොට ඔන්න දිගටම අයඩින් දාන්න කහ දුඹුරු පාට විතරයි පෙන්වන්නේ. කහ දුඹුරු පාට කියලා කියන්නේ මොයේ අයඩින් ද්‍රාවණයේ වර්ණය. රයිට්? අයඩින් ද්‍රාවණයේ වර්ණය තමයි ඔය පෙන්වන්නේ. එහෙමනම් මේ වෙනකොට ඔබට තේරෙන්න ඕනේ පිෂ්ඨය මේකේ තිබිලා නැහැ. පිෂ්ඨය නැහැ කියලා කියන්නේ පිෂ්ඨය සම්පූර්ණයෙන් මෝල්ටෝස් බවට පරිවර්තනය වෙලා කියන කාරණා. ඒක තමයි මේ ප්‍රැක්ටිකල් එකෙන් බලන්න කියන්නේ හොයන්න බලාපොරොත්තු වෙන්නේ. හරි පුතා දැන් උත්තර ලියා ගන්න පුළුවන් මේ බලන්න. පහත සඳහන් කාලවලදී ලැබෙන නිරීක්ෂණය සඳහා හේතුව බැගින් ලියන්න. T1 වලදී නිල් කළු වෙන්නේ ඇයි කියලානේ අහන්නේ. ඒතර ඔබ කියන්න ඕනේ ද්‍රාවණයේ පිෂ්ඨය පවතී. හරි ද්‍රාවණයේ පිෂ්ඨය පවතී. ද්‍රාවණයේ පිෂ්ඨය පවතී. ඊළඟට T4 වෙනකොට හතරවෙනි අවස්ථාව වෙනකොට කෙලින්ම කහ දුඹුරු පාට විතරයි. ඒ කියන්නේ නිල් දම් පාටක් වෙන්නෙම නැහැ අයඩින් වල පාට විතරයි මතුවෙන්නේ. ඒ කියන්නේ මේ ද්‍රාවණයේ පිෂ්ඨය නැහැ. හරි ද්‍රාවණයේ පිෂ්ඨය නොපවතී. මේකෙදි කියනවා ද්‍රාවණයේ පිෂ්ඨය පවතී. මේකෙදි කියනවා ද්‍රාවණයේ පිෂ්ඨය නොපවතී. ද්‍රාවණයේ පිෂ්ඨය නොපවතී.
T5 කාලයකට පසු මිශ්‍රණයේ පැවතිය හැකි ද්‍රව්‍යයක් නම් කරන්න. දැන් T5 කාලයකට යනකොට පිෂ්ඨය නම් තියෙන්න බෑ. මොකද පිෂ්ඨය දැන් සම්පූර්ණ ඉවර වෙනවා. නිසා මේකේ තියෙන්න පුළුවන් එකක් මෝල්ටෝස්. පිෂ්ඨයේ මෝල්ටෝස් බවට පත් වෙලා තියෙන්න පුළුවන්. කෙනෙකුට කැමති නම් ඇමයිලේස් කියලා ලිව්වත් වැරද්දක් නැහැ. මොකද ඇමයිලේස් කියන එකත් ඉතුරු වෙනවනේ. ඇමයිලේස් කියන්නේ එන්සයිමයක්. එන්සයිමයක් කියන්නේ උත්ප්‍රේරකයක්. එයා ප්‍රතික්‍රියා කරන්න වැය වෙන්නේ නැහැ. ඒ නිසා ඇමයිලේසුත් තියෙන්න පුළුවන්. මෝල්ටෝසුත් තියෙන්න පුළුවන්. ඒක කැමති දෙක එකක් ක්ලියර් නා. ද්‍රව්‍යයක් නහන්නේ. මෝල්ටෝස් ලිව්වා නම් වඩා හොඳයි. ජීවීන් කීප දෙනෙක්ගේ රූප සටහන් පහත දැක්වේදී මේ වගේ ප්‍රශ්නයක් බලාපොරොත්තු වෙන්න වෙනවා. දෙකේ දෙකට සම්පූර්ණ පරීක්ෂණයේදී නම් බලාපොරොත්තු වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් තමයි. මම හිතන්නේ අර ඇබේ නිසා තමයි ඔක් කියන්නේ නැත්තේ. ඇබේදී ඇබේ අසර ඉරුවිලි ලැබෙන්නේ නැති නිසා. ඒකත් ඉතින් කමක් නැහැ. සංවාදයට විවෘත කරන්න පුළුවන් කාරණාවක්. අවුලක් නැහැ. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනුවට කුණු දියර ගන්න දාන්න බැරි නම් CO2 දිය කරගන්න. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනුවට හුණු දියර. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ කෙලින්ම අවශෝෂණය කරන්න. හුණු දියර අපි දාන්නේ සාමාන්‍ය කියන්නේ හඳුනා ගැනීම සඳහා ඒ වැඩේට බුබුලණය කරන්න වෙනවා. ඒ කියන්නේ නිකම්ම අර මේ හුණු දියර වල ඇවිල්ලා කාබන් ඩයොක්සයිඩ් හරි කැමැත්තෙන් දී වෙනව නෙමෙයි. උදා බුබුලණය කරන්න වෙනවා. ඒතර මෙතන එහෙම නෙමෙයි. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාපු ගමන් අර අවකාශයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් එක එයා ඇබ්සෝබ් කරනවා කෙලින්ම උරා ගන්නවා. ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් ඉතුරු වෙන්නේ නැහැ මාර්ගයේ. ඒ නිසා අරක සාර්ථක වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීම සඳහා විතරයි. ශාකපත්‍රයේ දී කොටසට එළිය නොලැබෙන නිසා හිරුවෙලිය අවශ්‍ය බව අධ්‍යයනය හරි අර කලින් ප්‍රශ්න. හිරුවෙලිය අවශ්‍ය බව අධ්‍යයනය කරන්නත් ඔව් ඒක තර්කයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. එකකදී පිෂ්ඨය අයඩින් සමග කළු නිල් පැහැයක් ලබා දෙන නිසා කියන ආන්සර් එක හරියි. අයඩින් පිෂ්ඨය සමග කළු නිල් පැහැයක්. මෙහෙම දෙයක් තියෙනවා. ඔතන අහන්නේ දැන් එක්කෙනෙක් අහලා තියෙනවා T1 එකේදී කළු නිල් පැහැයක් ලබා දෙන නිසා කළු නිල් පැහැය කියන පුතා නිරීක්ෂණය. අපෙන් අහන්නේ නිරීක්ෂණයට හේතුව. ඒතර අපිට කියන්න ඇයි කළු නිල් පැහැයක් එන්නේ? කළු නිල් පැහැයක් එන්න බලපාන කාරණාව තමයි පිෂ්ඨය පැවතීම. නිරීක්ෂණයට හේතුව අහන්නේ. එකේ 2 3 B ප්ලාස්කුව තුල පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තැබීම 2 3 B එකට එන්නේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීම සඳහා. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තිබේ CO2 අවශෝෂණය කරන්න. 2A1 ABC කොටස් වලින් කළු නිල් වර්ණය පෙන්වන්නේ A කොටස. 2A3B අරක නේද? ඔව්. හරි. ජීවීන් කීප දෙනෙකුගේ රූප සටහන් පහත දැක්වෙනවා. තාරකා මාළුවෙක් ඉන්නවා. ඊට පස්සේ ඔබට මුහුදු මලක් දකින්න පුළුවන්. ගොළු බෙල්ලෙක් ඉන්නවා. ඉස්සෙක් ඉන්නවා. කිඹුලෙක් ඉන්නවා. හරි. ඊතරන සත්වයක් දාලා තියෙනවා. මෙන්න මේ ලක්ෂණය සහිත ජීවියට දාලා අක්ෂරය හෝ අක්ෂර ලියන්න කියලා කියන්නේ. අරිය සමමිතිය. right? අරිය සමමිතිය කියන එක පොදු වෙන්නේ නිඩාරියා වංශයට. නිඩාරියාවුන් කියලා කියන්නේ මුහුදු මල ඊට පස්සේ කොරල් භූභාව හයිඩ්‍රෝ ඒ වගේ කට්ටිය අරිය සම්මිතිය පෙන්නනවා. තාරකා මාළුවට අරියම කියන්න බෑ ඒක පංචාරිය සම්මිතියක් කියලා කියන්නේ. ඒ නිසා වඩා ගැළපෙන උත්තරේ B. පළවෙනි එකට B. කෂේරුවක් දැරීම කෂේරුව තියෙන මෙතන එක්කෙනයි කිඹුලගේ විතරයි E එවලේසි. බාහිර සැකිල්ලක් තිබීම. බාහිර සැකිල්ලක් සාමාන්‍යයෙන් තියෙන්නේ ඔතනින් අයගෙන් 28. ආත්‍රපෝඩා වංශිකයන්ට බාහිර සැකිල්ලක් තියෙනවා. පොඩි කයිටින් උච්චර්මයක් එක ගොඩනැගුණු බාහිර සැකිල්ලක්. සංදි සහිත පාද තියෙන්නේ එයාලට D. සංදි පාදකයෝ කියන්නේ ඒ නිසා. හැබැයි ඔතන කෙනෙකුට නම් තර්ක කරන්න පුළුවන් කිඹුලටත් සංදි සහිත පාද තියෙනවා කියලා. මොකද මෙතන අර පෘෂ්ඨවංශීය අපෘෂ්ඨවංශීය කතන්දරයක් කියලා නැති නිසා මොකද අපිටත් තියෙන සංදි සහිත පාදනේ. හරි කිඹුලටත් තියෙනවා. නිසා D E දාන්න පුළුවන්. පේශිමය පාදයක් තිබීම අනිවාර්යයෙන් මොලුස්කාවුන්ගේ ලක්ෂණයක්. ඒක C. ඔත් ජීවිතයක් ගත කිරීම කියන්නේ ඔත් කියන්නේ එකම තැනකට වෙලා තමන්ගේ ජීවිත කාලය ගෙවනවා. සාමාන්‍ය මුහුදු මල එහෙම කරනවා. මේන් අනික් කට්ටිය නම් එහා මෙහා යන අය. සංචරණය කරන අය.
හරි එහෙනම් ඔත් ජීවිත ගත කරන්න ඕනි මුහුදු මල B. එතන උතන තාරකා මාළුවට මොකුත් එන්නේ නැහැ. ඒක හිතන්න එපා. මාළුව තරහ වෙන එකක් නැහැ. හරි. තාරකා මාළුවට උත්තරයක් එන්නේ නැහැ. ඉහත ජීවීන් අයත් වන රාජධානිය නම් කරන්න. හරි. මතකනේ ජීවීන් වර්ගීකරණය කරන අධිරාජධානි තුනයි. ආකියයි, බැක්ටීරියයි, යූකැරියයි. එතකොට මේ යූකැරියා අධිරාජධානිය නැවත රාජධානි හතරකට බෙදෙනවා. එකක් තමයි ප්‍රොටිස්ටා, අනික තමයි ෆන්ගයි, අනික තමයි ප්ලාන්ටේ, අනික තමයි ඇනිමාලියා. එතකොට සත්තු මේ ඉන්න ඔක්කොම සත්තු, සේරම සත්තු අයිති වෙන්නේ ඇනිමාලියා රාජධානියට. ඔබට ඉහත ජීවිනායතන රාජධානිය ඇනිමාලියා කියලා දාන්න පුළුවන්. ඇනිමාලියා ඒක චූටි ප්‍රශ්නයක්. ලකුණු 15ක් ලේසියෙන් එකතු කරගන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි එහෙමනම් ප්‍රශ්න මොකක්ද තියෙනවද? හරි බද. ඔව් ප්‍රශ්න වලට මොනවා හරි දැන් මේ කරපු ටිකේ හරි එහෙම ගැටලු තියෙනවා නම් අහන්න. පොඩි තව කාලේ පොඩි වෙලාවක් තියෙන නිසා අපි රයිට් එක්ක chat එකේ දාන්න පුළුවන් නැත්නම් මයික්‍රොෆෝන් ඔන් කරලා ඔයාලගේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. වරකට කාබේකේ. ගොඩක් අය දිනන සජෙෂන් එක හොඳයි. Thank you. ඉතින් අතරේ මම කියන මේ සාමාන්‍යයෙන් ඔයාලට එන අනික් ප්‍රශ්නවලදී ඒ කියන්නේ දැන් ඔය දෙවෙනි කොටසේ අපි තියෙන රචනා පේපර් එක අපිට කතා කරන්න ඕනේ නැහැ. ඒතරේ රචනා පේපර් එක දාලා උත්තර පත්‍රය ලැබෙන සලසන මෙයාලා ගෲප් එකක් තියෙනව නේද? ගෲප් එකේ නේ ඉන්ඩිවිජුවල් ලෙවල් එක. අපි මේ sorry ලැබෙන සලස්වන්න නම් එහෙම වුණොත් කොහොම හරි ක්‍රමයකින් මේ උත්තර පත්‍රය හරි පොඩක් මහන්සි වුණොත් හොයාගන්නත් පුළුවන් වෙයි. කොහොමද ඔයාලා try කරන්න උත්තර දැන් මම හිතනවා හැමෝම ලියලා ඇති. ඒ ලියපු උත්තර ටිකත් පාවිච්චි කරලා try කරන්න ඔයාලගේ උත්තර ටික හොයාගන්න උත්තර පත්‍රයක් කොහොම හරි ලැබෙන්න සලස්වන්න. හරි. හරිද මොනවා හරි ගැටලු තියෙනවා නම් ඉදිරියට කියන්න. ගොඩක් කියන ඔන්ලයින් තිබ්බ සුපිරිම සෙමිනාර් එක කමෙන්ට් එකේ ඔන්ලයින් තිබ්බ සුපිරිම සෙමිනාර් එක නෝනේ thank you. Thank you. Sir, 11 29 39 මම MCQ එකේ 11ට පළවෙනි එක මේ එක්ස්ප්ලේන් කරන්න. 11යි අපි මේ වීඩියෝ එක YouTube right මේ වීඩියෝ එක YouTube අප්ලෝඩ් වෙනවලු. ඒ නිසා ඔබට ඒකෙන් පොඩ්ඩක් නැවත බලන්න පුළුවන්. සමහරට මග ඇරුණා අය වෙන්නේ නැති. හරිද ඒ අතර මේ ප්‍රශ්න පත්‍රය ඔයාලා හම්බුණා නම් මේ ප්‍රශ්න පත්‍රයේ යට බලන්න තියෙනවා මේක 2016 සහ ඉන්පසුව පැවැත්වෙන විභාග සඳහා මූලාකෘති ප්‍රශ්න. හරි ඒ කියන්නේ මේ කෙලිම විභාග ආකෘතියත් එක තමයි තියෙන්නේ. අනිත් එක මේවා කෙලිම අමාත්‍යාංශයෙන් නිකුත් කරන්නේ. හරිද? ඒතර අමාත්‍යාංශයෙන් සාමාන්‍යයෙන් ඔය පයිලට් ටෙස්ට් එකක් කරනවා. ඒ කියන්නේ කාලෙන් කාලට මේ ප්‍රශ්න දාලා ළමයි කොහොමද උත්තර ලියන්නේ? මේ පේපර් වල තියෙන ප්‍රශ්න හොඳයිද කියලා චෙක් කරනවා. ඒතර බොහෝ විට එහෙම කරන පේපර් වල ප්‍රශ්න ඊට පසු අවුරුදු වලදී විභාගයට ඇතුළත් කරනවා. හරිද? ඒ නිසා පොඩ්ඩක් අර මේ පරණ දේවල් හොයාගෙන පොඩක් කරන්න. දැන් විභාගේ තව මාසයක් කල් ගියා කියලා චූන් එකේ තව මාසයක් ඉන්න පුළුවන් කියලා පස්සට දාගෙන බුදියන්න එපා. හරි? අනිවාර්යෙන් මේ මාසයේ තව ටිකක් වැඩ කරන්න පටන් ගන්න. ඒ කියන්නේ දැන් ඔබ ඉන්නේ ඒ 5ක නම් ඒ 6ක නම් ඒක 9 days කියන තැනට ගන්න try කරන්න. හරි? හැමෝටම මේ 9ක් කොට දාන්න පුළුවන්. මෙච්චර නිවාඩු හම්බ වෙච්ච එකම සෙට් එක ඔයාලනේ මේ ඕලෙවල් ඉතිහාසෙ. හරි? ඒ ඔබට පාඩම් කරලා වැඩිපුරම ගේමක් ගහන්න පුළුවන් අවුරුද්ද මේක. 9 days උපරිමයෙන් එන්න ඕනේ. හරි? සහ මේ සරලව කිව්වොත් ඔබට අයිලන්ඩ් රෑන්ක් එකට යන්න මහන්සි වෙන්න පුළුවන් මේ කාලයත් එක්ක. හරි. එහෙනම් ඉතින් බොහොම ස්තුතියි හැමෝටම උදේ ඉඳන් මේ වෙනකන් ටිකක් අමාරුවෙන් හරි අහගෙන හිටියට හරි මේ කියන විෂය කාරණා ටික සහ ඉතින් ඔබට ස්තුතිවන්ත වෙනවා වගේම මේ වෙලාවේ පොඩි කාලයක් ගන්නවා ආනන්ද විද්‍යාලයේ 125 වෙනි කණ්ඩායමට ස්තුතිවන්ත වෙන්න.
මොකද ඒක මගේත් කණ්ඩායම මමත් 125 කණ්ඩායමේ සමාජිකයෙක්. ඉතින් ඒ නිසා මේ වගේ වැඩසටහන්. අතරම පහුගිය කාලේ අපි අර කලින් කිව්වා වගේම අපි ගියා පළාතෙන් පළාතට ගිහිල්ලා දුෂ්කර ඉස්කෝල හොයාගෙන ගිහිල්ලා පහසුකම් අඩු ළමයින්ට තමයි මේ සම්මන්ත්‍රණය නොමිලේ අපි පැවැත්වුවේ. තව වරප්‍රසාද පුළුවන් තරම් දීලා ඒ සම්මන්ත්‍රණ මාලාව පවත්වගෙන ගියා. ඉතින් මේ පාර මම හිතනවා ඊට වඩා හොඳයි. කියන්නේ අපිට එහෙම ගියාම ගොඩක් වෙලාවට ඒ ඉස්කෝලේ ළමයි 50ක් 60ක් වෙන්න පුළුවන් මේකට සම්බන්ධ වෙන්න. හැබැයි අද මම හිතන්නේ ඊට වඩා ලොකු ගානකට අවස්ථාවක් හම්බ වුණා මොනවා හරි දෙයක්. මම කියන්නේ මෙතන සියල්ල ඔබ ඉගෙන ගත්ත කාරණා හරි ඔක්කොම ඔබට වැදගත් වෙනවද නැත්නම් මේවා සමහරට ඔබ දන්නේව වෙන්න පුළුවන් හරි ඔබ හොඳට ඉගෙන ගත්ත කරුණු වෙන්න පුළුවන් හැබැයි එක දශමයක් හරි ඔබ මේ අද දවසේ වෙච්ච වැඩසටහන හරහා ගත්තා නම් ඒ තමයි අපි බලාපොරොත්තු වෙච්ච කාරණාව. හරි ඒක තමයි අපි කරන්න උත්සාහ කරපු දේ. ඉතින් ඔබගේ සහයෝගය දුන්නට ගොඩක් ස්තුතියි. ඔබගේ වටිනා data ප්‍රමාණයක් වැය කරගෙන නේද? හරි එහෙමනම් හැමෝටම බොහොම ස්තුතියි සහ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම හැම දිනෙටම සාමාන්‍ය පෙළ විභාගය ටිකක් පරක් වුණත් 2020 සාමාන්‍ය පෙළ විභාගයෙන් යන්න පුළුවන් උපරිම සාමාර්ථයකට 9S වලටම ගිහිල්ලා පුළුවන් අයිලන්ඩ් රෑන්ක් එකක් වෙනකම් යන්න මහන්සි වෙන්න හැමෝටම ඒ අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම බොහොම ස්තුතියි සහ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ආයුබෝවන්.